හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න එක්කයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම 11 වන ඒකකයට අදාළව අපි සමාලෝචන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කළා. දරුවොත් එක්ක දුවල පුතාලත් එක්ක අපි හැමදාමත් වගේ සම්බන්ධ වෙන්න යන්නේ. ඒ ඒකකයට අදාළව විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේ පාලිත පරිසර තත්ත්වයටද භෝග වගාවේ තාක්ෂණයට අදාළ ඒකකයට අදාළ දුවේ පුතේ ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වලට ඇතුළත් ප්‍රායෝගික පරීක්ෂණ වල ඇතුළත් කොටස් විදියට ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලදී අවශ්‍ය කරන උපකරණ හා ද්‍රව්‍ය ඒ ක්‍රමවේද සිදුවන ආකාරය එහිදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙත කරුණු නිගමන මූලධර්මයන් පිළිබඳව ප්‍රශ්න විදියට දුවල පුතාලත් එක්ක ඒ ක්‍රියාවලිය ඉදිරිපත් කළා ඊට අදාළ සාකච්ඡාවයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. හොඳයි දුවේ පුතේ අපි ආරම්භ කරමු. සමාලෝචන ප්‍රශ්න දෙක කොටස විදියට ඒකේ පළවෙනි ප්‍රශ්නයටයි අපි යන්නේ දරුවනේ. මේ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරින් ඔබට එන ගැටලු වලට විසඳුම් කතා කරන්නයි දරුවනේ අපි යන්නේ. හොඳයි අපි ආරම්භ කරමු. අපි පළවෙනි ප්‍රශ්නෙට යනවා දරුවනේහි. පළවෙනි ප්‍රශ්න ලියා ගන්න දරුවනේ. දේශීයව ලබාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් කුඩා පරිමාණයේ ආරක්ෂිත ගෘහයක් සෑදීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියලා කියන්නේ. දරුවනේ අපි දන්නවා මේ බොහෝ විට ආරක්ෂිත ව්‍යුහ නැත්තම් මේ පාලිත පරිසර තත්ත්වයට භෝග වගාව සඳහා ව්‍යුහ ඉදිකිරීමේදී අපි බොහෝ විට මේ ආනයනික උපකරණ අපිට අවශ්‍ය වෙනවා දරුවනේ. බොහෝ විට මේ අවශ්‍ය කරන බට නේද දරුවනේ. ඒ වගේම අනෙකුත් උපකරණ අනෙකුත් ද්‍රව්‍ය සෙවිලි ද්‍රව්‍ය වගේ දේවල් දරුවනේ අපි දන්නවා. සමහර වෙලාවට මේ කෘමි වතුර යොදී දැල් එහෙම ඊශ්‍රායලෙන් තමයි අපි ආනයනය කරන්නේ. අපි ඉම්පෝට් කරනවා ඒවා. ඉතින් මේ වගේ විශේෂයෙන්ම ඉහළ ගුණාත්මක භාවයකින් යුතු මේ ද්‍රව්‍ය අපිට ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ආනයනය කරලා ගන්නකොට විශාල ආනයනික භාණ්ඩ ගැනීමේදී විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා දරුවනේ. නමුත් අපි විශේෂයෙන්ම මේ ප්‍රායෝගික කොටසේදී ප්‍රායෝගික පරීක්ෂණයේදී දරුවන්ට මේ අනුමත නියම කරලා තියෙන්නේ දේශීයව සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරලා. ඇත්තටම එතකොට මේ වියදම අඩු කරගෙන මේ ක්‍රියාවලිය සාර්ථකව සිදු කරගන්න ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා තමයි ආදරණීය දරුවනි විශේෂයෙන්ම මෙතෙන්දී කතා කරන්නේ මේ දේශීයව සපයාගත හැකි දේවල්. අපිට ඇත්තටම දැව වර්ග භාවිතා කරන්න පුළුවන් දරුවනි. ඒවා ප්‍රතිකාර කරලා ගන්න පුළුවන් නේද? පාවිච්චි කරන්න පුළුවන් කාලයක් මේ ලංකාවේ නිෂ්පාදනය කරන වාහනේ ගන්න පුළුවන් අපිට GI බට තියෙනවා. ඒව ගන්න පුළුවන් අපිට මේ දේශීයව සපය ගන්න පුළුවන් ද්‍රව්‍ය උපකරණ ඕන තරම් තියෙනවා දරුවනේ. ඒවා නිර්මාණය කරලා හදාගෙන අපිට දේශීය වශයෙන් අපි සපය ගන්න පුළුවන් දේවල් මේ ආරක්ෂිත ගෘහය නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් නම් අපිට ඒක ලොකු පිටිවහලක් වෙනවා, ලොකු ලාභයක් ඉතිරියක් වෙනවා දරුවනේ. මොකද අපි දන්නවා මේකේ අපිට තියෙන ප්‍රධානතම සීමාකාරී සාධකයක් තමයි මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී මේ මූලික ප්‍රාග්ධනයේ විශාල වශයෙන් මේ සඳහා අවශ්‍ය වෙනවා දරුවනේ. ඉතින් අපි කිව්වා අපි මේ වියදම් කරන මුදල අපි මේක ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් දරුවනේ වාණිජ කුෂිකර්මාන්තය සඳහා යොදා ගන්නතොත් අපිට මේ වියදම දරුවනේ කන්න තුනකින් අපිට මේක ආවරණය කරන තුන්වෙනි කන්නේ සිට අපිට විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් ලාභ ලැබීම මේක සඳහාම වැඩ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව එහෙම නැත්නම් පාලිත පරිසර තත්ත්වයටතේ භෝග වගාව අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ මම හිතන්නේ ඔබට දල අවබෝධයක් ඇවිල්ලා තියෙන්නේ මොකක්ද අපි කළ යුත්තේ කියන එක. එහෙනම් දේශීය වශයෙන් අපිට සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද ආරක්ෂිත ව්‍යුහයක් නිර්මාණය කරන්නේ? ඉදි කරන ආකාරය දරුවනේ අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු. right. පිළිතුරට යනවා අපි. අපි ඉන්ට්‍රොඩක්ෂන් එකට යමු දරුවනේ. හැඳින්වීමට යමු මුලින්ම මේක. බලන්න දරුවනේ පාලිත පාරිසරික තත්ත්වයටදී භෝග වගාව කිරීම සඳහා අවශ්‍ය වෙනවා පැල ලබා ගන්න උපයෝගී වන තවාන් පාත්තියක්. හරි මේ තවාන් තැටි මත තැබීම සඳහා සකස් කරන ශූර ප්‍රචාරක ව්‍යුහයන් දරුවනේ හෝ ආරක්ෂිත ගෘහයක් තුල තැබීමෙන් එම රෝපණ ද්‍රව්‍ය අපිට ඉක්මනින් ප්‍රරෝහණය වීම වගේම හොඳ මූල පද්ධතියක් ඇතිවීම හා පැලවල ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සිදු කරන්න පුළුවන්. right බලන්න කොච්චර පහසු ක්‍රමවේදද දේශීයව අපිට කරන්න පුළුවන් දේවල්. සූර්ය ප්‍රචාරක ව්‍යුහ අපිට හදා ගන්න පුළුවන් නේ දරුවනේ. ඔබ දන්නවා පැලයක් අපි අර පොලිතීන එකෙන් ආවරණය කරලා පොලිතීන් බෑග් එකකින් වහලා අපිට 100%ක් ආර්ද්‍රතාවය ලබා දෙන්න පුළුවන්. 50%ක් තෙතමනේ ලබා දෙන විදිහට සකස් කරන්න පුළුවන්. ඉතින් ක්‍රමානුකූලව අපිට මේ ආරක්ෂිත ගෘහයක් තුළ මේක වගා කිරීම සඳහා සුදුසු ආකාරයට භෝගයක් අපිට හදා ගන්න පුළුවන් ගුණාත්මක තත්ත්වය. ඉතින් ඒ ගුණාත්මක තත්ත්වයෙන් භෝගයක්
අපිට හදා ගැනීමේදී පැලයක් හදා ගැනීම සඳහා මුලින්ම අපිට මේ ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම සඳහා නිරෝගී ගුණාත්මක පැල නිෂ්පාදනය කරගන්න ඕනේ. ඉතින් අපි විශේෂයෙන්ම ඔබට මතකයි අර තැටි තවන් භාවිතා කළා ඒවා නිෂ්පාදනය කරගත්තා. රිජිෆෝම් භාවිතා කළා. රිජිෆෝම් නෙවෙයි දරුවනේ අපි භාවිතා කරා විශේෂයෙන්ම ස්පොන්ජ් නේද දරුවනේ? ස්පොන්ජ් භාවිතා කළා. ස්පොන්ජ් කැබලි මගින් අර ස්පොන්ජ් තවණක් සකස් කරගත්තා. ඒ වගේම වෙළඳ පොලේ මිලදී ගන්න තියෙන අර තැටි ඔබට මතකයි. බඳුන් ඔබ දන්නවා. නමුත් ඒවා වෙනුවට අපිට මේ සොයා ගන්න පුළුවන් දේවල් දේශීය වශයෙන් සොයා ගන්න පුළුවන් දේවල් භාවිතා කරලා අපිට ගුණාත්මක පැල නිෂ්පාදනය කරගන්න ඕනේ මේ ආරක්ෂිත ගෘහයක් තුල. නැත්නම් අපි ඉදිකිරීමට නියමිත ගෘහය තුල වගා කිරීම සඳහා. right. එහෙනම් පාලිත පාරිසරික තත්ත්ව යටතේ, ඒ කියන්නේ පාලනය කරන ලද පරිසර සාධක යටතේ පරිසර තත්ත්ව පාලනය කරමින් භෝග වගා කටයුත්තක නිරත වීම සඳහා දරුවනේ අපිට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නැත්නම් පැල ලබා ගැනීමට අපි භාවිතා කරන උපයෝගී වන තවාන් පාත්තියක් දරුවනේ. තවාන් පාත්තියක් අවශ්‍ය වෙනවා අපිට. මේ පැල සකස් කරගන්න. නර්සරි එකක්. තවානක් කියන්නේ අපි ස්ථීරව වගා භූමියේ වගා කරන තෙක් මේ පැල රැක බලා ගන්න ස්ථානයක් දරුවනේ. එතනදී මේ පැලවලට පොහොර සැපීම, ජලය සැපීම, ඒ පාරිසරික තත්ත්ව අවශ්‍ය තත්ත්ව සඳහා පැල ලබා දීම සිදු කරනවා දරුවනේ. ඒකයි පොලිතින් වලින් ආවරණය කරලා සූර්ය ප්‍රචාරක ව්‍යුව. දරුවනේ සේවන ගෘහ, දැල් ගෘහවල ඔබ දන්නවා මේවා සඳහා පැල රෝපණය කරන්න නැත්නම් ශාක ප්‍රචාරණය සඳහා කටයුතු සිදු කරන ස්ථානයක් විදිහට අපිට තවාණක් හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඉතින් එවැනි ස්ථානයක අපිට අවශ්‍ය ආකාරයට මේ පැල ගුණාත්මක තත්ත්වයට තේ නිෂ්පාදනය කර ගැනීමට ඉඩ කඩ තියෙනවා දරුවනේ. ඒකයි දේශීයව මේ කටයුතු යොදාගෙන සිදු කරන්න කියන්නේ. එහෙනම් දරුවනේ මේ පාලිත පාරිසරික තත්ත්වයට තේ භෝග වගා කිරීම සඳහා අවශ්‍ය පැල ලබා ගැනීමට උපයෝගී වන තවාන් පාත්තියක් ළමයිනේ. ඒ වගේම තවාන් තැටි තැබීම සඳහා තවාන් තැටි තියන්න සකස් කරගන්න පුළුවන් ශූර්ය ප්‍රචාරක ව්‍යුහයක් අපිට. අර తాවකාලික ව්‍යුහ කියලා කියන දරුවනේ. ඒ සඳහා අපිට ආරක්ෂිත ගෘහයක් තුල තැබීමෙන් දැල් ගෘහයක් වෙන්න පුළුවන් දරුවනේ, පොලිතීන් ගෘහයක් වෙන්න පුළුවන්, සෙවන ගෘහයක් වෙන්න පුළුවන් නේද දරුවනේ. ආරක්ෂිත ගෘහයක් තුල තැබීමෙන් අපිට ඒ රෝපණ ද්‍රව්‍ය ඉක්මනින් රෝපණය වීම සඳහා අන්න බලන්න ඉක්මනින් රෝපණය කරගන්න අවශ්‍යයි අපිට. ඒ වගේම හොඳ මූල පද්ධතියක් ඇතිවීම අවශ්‍යයි. හොඳ පැතිරුණු මූල පද්ධතියක් අවශ්‍යයි පැලයකට දරුවනේ. හොඳ වර්ධනයක් ලබා ගන්න නම් ඒ සඳහා අපිට තවාන් පැලවල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන් මූල පද්ධතියක් ඇතිවීම වගේම මේ තවාන් පැලවල ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒකෙන් තමයි නිරෝගී පැලයක් ලබා ගැනීම තුලින් අපිට ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ක්‍රමානුකූලව ඒ පැල නඩත්තු කිරීමේ කටයුතු සිදු කරගෙන යන්න පුළුවන් දරුවනේ. එහෙනම් දරුවනේ මේ සඳහා සකස් කරන ව්‍යුහයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ සඳහා සකස් කරන ව්‍යුහයක් තමයි අපිට සකස් කරන්න යන්නේ මේ දේශීයව භාවිතා කරන ද්‍රව්‍ය භාවිතා කළා. එහෙනම් දරුවනේ පළල මීටර 1.4ක් පළල මීටර 1.4ක් ඒ වගේම දිග මීටර 3.2ක් හා මධ්‍ය උස දරුවනේ මීටර 1ක් වන ලෙස සකස් කරන්න අවශ්‍යයි. හොඳයි දරුවනේ අපිට පුළුවන් ඒ සකස් කරගන්න ස්ථානයේ අපි තවාන් පාත්තියකුත් සකස් කරගන්නවා නම් දරුවනේ පාත්තියක් තවාන් පාත්තියක් සකස් කරගන්නවා නම් අපිට ඒකත් 3 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 20 දිග පළල උස මෙන්න මේ ආකාරයට 3 මීටර වැඩි කිරීම 1.2 මීටර වැඩි කිරීම 20 සෙන්ටිමීටර වන ආකාරයට අපිට සකසා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ නම් විශේෂයෙන් අපිට මෙන්න මේ ආකාරයට ප්‍රරෝහණය වෙලා හරිද ඉක්මනින් ප්‍රරෝහණය වෙලා හොඳ මූල පද්ධතියක් හා තවාන් පැලවල ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් පුතේ වෙනි ව්‍යුහයක්. එතකොට මේ සඳහා සකස් කරගත්ත ව්‍යුහයේ පළලයි දරුවනේ තියෙන්නේ. පළල 1.4 මීටර දිග 3.2 මීටර හා මධ්‍යයේ උස මීටර 1ක් පමණ වන ලෙස දරුවනේ අපිට සකස් කරගන්න පුළුවන්. ඒ ස්ථානයේ තවාන් පාත්තියකුත් සකස් කරනවා නම් දිග පළල උස සඳහන් වෙලා තියෙන දරුවනේ තවාන් පාත්තිය මීටර 3 වැඩි කිරීම දිග මීටර 3ත් එහෙමයි තියෙන දරුවනේ. ඒ වගේම පළල මීටර 1.2ක් සහ උස සෙන්ටිමීටර 20ක් වන ආකාරයට දිග පළල උස වන විදිහට දරුවනේ අපිට පාත්තියක් සකස් කර ගැනීමට අවස්ථාව තියෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. මූලධර්මයේ තමයි දරුවනේ ඊට අදාළ ප්‍රින්සිපල් එක අපිට ආරක්ෂිත ගෘහ
නැත්නම් මේ ප්‍රචාරක ව්‍යුහයන් වල ඉහළ උෂ්ණත්වය නිසා ශ්වසන වේගය වැඩි වීමෙන්ද අන්න පුතේ උෂ්ණත්වය ඉහළ යනකොට ශ්වසන වේගය වැඩි වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වෙනවා දරුවනේ. හෝමෝන ක්‍රියාකාරී වීමෙන්ද රෝපණ ද්‍රව්‍ය මුල් ඇදීම උත්තේජනය වෙනවා. රෝපණ ද්‍රව්‍ය වල මුල් ඇදීම උත්තේජනය වීම සිද්ධ වෙනවා දරුවනේ. ඒක නිසා ඉහළ ආර්ද්‍රතා නිසා රෝපණ ද්‍රව්‍ය වියලී යාමිනුත් ආරක්ෂා වෙනවා. මේ තුල පවත්වා ගනු ලබන ඉහළ ආර්ද්‍රතාවය නිසා ඒ තුල වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය ඉහළ මට්ටමක පැවතීම නිසා දරුවනේ රෝපණ ද්‍රව්‍ය අපි මේ පැල ලබා ගැනීම සඳහා භාවිතා කරන රෝපණ ද්‍රව්‍ය වියලී යාමත් ඒකෙන් මොකද වෙන්නේ දරුවනේ වැළකෙනවා. හරි. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ටික බලමු දරුවනේ අපි. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික. මේ බලන්න වැලි සිමෙන්ති ගල් මිශ්‍රණය ගත්තාම ඒ වගේ අනුපාතයේ දරුවනේ මේ බලන්න සිමෙන්ති වැලි ගල් මිශ්‍රණය 1ට 2ට 5යි. තාච්චි නම් එහෙමයි සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි 2යි ගල් තාච්චි ප්‍රමාණයත් එක්ක. 1ට 2ට 5 අනුපාතයට දාමුනේ සිමෙන්ති වැලි කාලි ගල් මිශ්‍රණ සහිත තාච්චි 8ක් පමණ අවශ්‍ය වෙනවා. මේවා හොඳට දරුවෝ දන්නවා. ගෙවල් වල වැඩ කරනකොට ඒවට අත් උදව් දීලා නේද දරුවනේ? අත් උදව් දෙන දරුවෝත් ඉන්නවා. ඉතින් කිසිම උදව්වක් කරන්නේ නැතුව බලන් ඉන්න දරුවෝත් ඉන්නවා. බලන් ඉන්නවත් නැති දරුවෝත් ඉන්නවා. ඉතින් අපි හිතමු දරුවෝ මේ වගේ වැඩවල නිරත වෙලා තියෙන මේවට උදව් කරලා තියෙනවා මේ මිශ්‍රණ සකස් කරන ආකාරය. වැලි සිමෙන්ති ගල් කොන්ක්‍රීට් වලට මිශ්‍රණ සකස් කරන ආකාරය අපි හිතන්නේ දරුවෝ දන්නවා දැකලා ඇති කියලා. ඉතින් එහෙනම් අපිට මේ ආකාරයට අපිට මේ මිශ්‍රණය සකස් කරගන්න පුළුවන්. බදාම මිශ්‍රණය නේද? සිමෙන්ති වැලි ගල් මිශ්‍රණය. ඊට පස්සේ අපිට අවශ්‍යයි සෙන්ටිමීටර් 5ක විස්කම්බේ සහිත PVC type එක 600 බට එකක් ඕනේ. PVC බට එකක්. සෙන්ටිමීටර් 3 විස්කම්බේ සහිත PVC type 400 බට දෙකක් අවශ්‍ය වෙනවා දරුවනේ. අවශ්‍ය උපකරණ ටික. පොලිතීන් වර්ග මීටර් 7 ස්ක්වයර් මීටර් 7 UV treated පොලිතීන් අවශ්‍ය වෙන පුතේ. පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් අවශ්‍ය වෙන පොලිතීන් වල ඝනකම ගේජ් එක දීලා තියෙනවා පුතේ. පොලිතීන් වර්ග මීටර 7ක වර්ග මීටර 7 පොලිතීන් වර්ග මීටර 7ක් නා පොලිතීන් වර්ග මීටර 7ක් අවශ්‍ය වෙන්නේ. ස්ක්වයර් මීටර්ස් 7ක් වර්ගය තමයි UV treated පොලිතීන්. වඩා සුදුසුවත් එසේ ලබාගත නොහැකි විටදී ඒක ගන්න අපහසුයි නම් UV treated පොලිතීන් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. පාරජම්බෝල කියන ප්‍රතිරෝධී පොලිතීන් ලබා ගන්න අපහසුයි නම් මේ පහසුවෙන් දේශීයව සපය ගන්න පුළුවන් දේවල් කියලා කියන්නේ මයික්‍රෝන 200ක් පමණ ඝන කැමැති සාමාන්‍ය ක්ලියර් පොලිතීන් යොදා ගන්න පුළුවන් පුතේ. සාමාන්‍ය මේ ගේජ් එක දීලා තියෙනවා ක්ලියර් පොලිතීන් යොදා ගන්න පුළුවන් දරුවනේ. හරි. කුඩා කම්බි අවශ්‍යයි දරුවනේ. ඇයි මේ පොලිතීන් නැත්තම් PVC බටේ රැඳවීමට පොලිතීන් PVC බටේ රැඳවීමට උදළු බිම සකස් කර ගැනීම සඳහා මේෂන් හැඳි පුතේ අවශ්‍යයි. අර සිමෙන්ති ගල් බදාම මිශ්‍රණය සකස් කරගන්න දාන්න. කූඤ්ඤ තාච්චි අවශ්‍යයි මේ මිශ්‍රණය අවශ්‍ය තැනට අරගෙන යන්න. අලවංගු අවශ්‍යයි බිම සකස් කරලා අදාළ වලවල් හරගන්න. ලණු අවශ්‍යයි දරුවනේ මායිම් ලකුණු කරගන්න. ජලය ඕනේ. ටේප් එකක් අවශ්‍යයි මේ දිග පළල උස අපිට නිවැරදිව මැන ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න මෙන්න සරලවම අවශ්‍ය කරන උපකරණ හා ද්‍රව්‍ය ටිකයි දරුවනේ කිව්වේ. හරි. පැහැදිලි දුර පුතාලට. ක්‍රමවේදයට යන්න. පාසලේ මේක කරන්නේ පාසල් ගෙවත්තේ. පාසලේ හොඳින් ආලෝකය ලැබෙන තැනිතලා ආරක්ෂිත ස්ථානයක් තෝරා ගැනීම. අන්න බලන්න. දැන් එහෙනම් අපිට අර සිද්ධාන්ත පාඩම් වලදී අපෙන් ප්‍රශ්න වලින් අහපු පිළිතුරුත් මෙතනදී අපිට උපයෝගී කරගන්න පුළුවන්. විශේෂයෙන්ම තැනිතලා හොඳින් හිරු එළිය පතිතන හොඳින් ආලෝකය ලැබෙන තැනිතලා ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. පාසලේ තෝරගන්න වෙන ස්ථානයක්. නේද? ජල වාහනේ හොඳින් සිදුවෙන නේ ජල වාහනේ සතුටුදායක තැනිතලා තැන අපිට මේ වැඩේ නිවැරදිව කරන්න පුළුවන් දරුවනේ. එම ස්ථානයේ පිරිසුදු කර ගැනීමයි දරුවනේ මුලින්ම පළමුවෙන්ම අපි කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් බලන්න දරුවනේ පාසලේ හොඳින් ආලෝකය ලැබෙන තැනක තැනිතලා ආරක්ෂිත ස්ථානයක් තෝරාගෙන භූමිය පිරිසුදු කර ගන්නවා. මේ බලන්න. 3.2 වැඩි කිරීම 1.4 මීටර ශේෂ්ඨඵලයක් වර්ගඵලයක් වන භූමි බලන්නකෝ කොච්චරද ප්‍රමාණය පුතේ 3.2 වැඩි කිරීම 1.4යි. රයිට් 3.2 වැඩි කිරීම 1.4 මීටර ශේෂ්ඨඵලයක් වර්ගඵලයක් පමණ වන ප්‍රමාණයට භූමිය මැනලා අපි කූඤ්ඤ හා ලණු භාවිතා කරලා දරුවනේ සලකුණු කර ගන්නවා අදාළ භූමිය. ඒකයි ලණු අවශ්‍යයි කිව්වේ. අත්තිවාරමක් ෆවුන්ඩේෂන් එකක් හදනකොට ලණු භාවිතා කරලා අපිට භූමිය මැනලා සකස් කර ගන්න පුළුවන්. ඒ හැඩයට ලණු භාවිතා කරලා අපිට අවශ්‍ය භූමිය සකස් කර ගන්න පුළුවන්. භූමිය හතර කොන හා මධ්‍ය ස්ථාන අන්න බලන්න භූමිය හතර කොන. දැන්
අපි ඒක හරියට සකස් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට නිදරුවනේ. භූමියේ 4 කොන කියපුවහම මෙහෙම මේ 1 2 3 4යි. භූමියේ 4 කොන. භූමියේ 4 කොන හා මධ්‍ය ස්ථානවල මේ බලන්න මේ 4 කොන වලවල් සකස් කරන්න ඕනේ. මේ භූමියේ 4 කොන හා මධ්‍ය ස්ථානවල මේ 20 වැඩි කිරීම 20 සෙන්ටිමීටර ආකාරයි. දිග පළල උස පමණ දිග පළල උස සෙන්ටිමීටර 20ක් වන දිග පළල උස 20 වැඩි කිරීම 20 වාරයක් 20 පමණ වන වලවල් සකස් කරගන්න ඕනේ. අර අපි අත්තිවාරම් කපන කොටත් ඔබට මතකයි මේ විදිහට වලවල් සකස් කරගන්න. හරි. ඊට සඳහන් කරන ලද කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරලා ඔබට මතකද? ඊට සඳහන් කරපු කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරලා සෙන්ටිමීටර් 5ක් පමණ විස්කම්බයෙන් යුතු PVC බට මේ බලන්නකො විස්කම්බයේ සෙන්ටිමීටර් 5ක් වන PVC බට කොච්චරද කපා ගන්න? සෙන්ටිමීටර් 30ක උසට කපාගෙන කපා ගන්නා ලද වලවල් තුල සවි කිරීම. ඊට පස්සේ එලෙස සවි කරගත් PVC නල කොටස් මිශ්‍රණය තුල ඒවා මිශ්‍රණය තුල සවි වීමට තබා සකස් කරගත්ත මිශ්‍රණය කොන්ක්‍රීට් මිශ්‍රණය තුල සවි වෙන්න තියලා තුලට සවි වීමට තබා ඒ තුලට ගිල්විය හැකි ඊට වඩා විස්කම්බයෙන් අඩු ඒ තුන ගිල්වන්න පුළුවන් ඊට වඩා විස්කම්බයෙන් අඩු PVC නල මැද්දේ උස මීටර 1ක් වන පරිදි උස මීටරයක් පමණ පරිදි සැකසේ හැකි වන ලෙස දිගට කපා ගැනීම දිග අතට කපා ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි ඉදිරියට යන්න. එසේ කපාගත් නල වටේ සකසන ලද වලවල ඇති නලයට දමා. ඒ විදිහට සකස් කරගත්ත නල අපි අර වටේ සකසන ලද වලවල තියෙන නල වලවල් ඇතුළට අපි මිශ්‍රණය දාලා වලවල් තුල ඉඳලා තියෙන නල තුලට දාලා මීටර 1ක් උසට මධ්‍ය පවතින ලෙස මීටරයක් පමණ මීටර 1ක් උසට මධ්‍ය පවතින ලෙස ආරුක්කු හැඩයට නවා සකස් කර ගැනීම. මීටර 1ක් පමණ මධ්‍ය උස තියෙන විදිහට ආරුක්කු හැඩයට නමලා සකස් කර ගන්නවා. මම හිතන්නේ පැහැදිලි. ආරුක්කු හැඩයට සකස් කර ගන්න. ආච් හැඩයට මෙන්න මේ ආකාරයට සකස් කර ගන්න. මීටර 1ක් පමණ 1m පමණ මධ්‍ය සිටින ආකාරයට සකස් කර ගන්න. හරිද? 1m උසට මධ්‍ය පවතින ලෙස ආරුක්කු හැඩයට නවා සකස් කර ගන්න. හරි. මධ්‍යයේ ආරුක්කු කොටස් කම්බියකින් දිගට සවි කර ගැනීම. මධ්‍යයේ ආරුක්කු මැද ආරුක්කු කොටස් කම්බියකින් දිගට සවි කර ගැනීම. ඊට පස්සේ මොකද කරන්නේ? පොලිතීනයේගෙන එය සූර්ය ප්‍රචාරකයක් ලෙස මුළු පාත්‍යම වැසෙන ලෙස හෝ අවශ්‍ය විට දෙපසින් රෝල් කළ හැකි පරිදි දිගට කපා ගැනීම. අන්න බලන්න. අපි අරගත්ත පොලිතීනය අරගෙන පොලිතීනයකින් මේක ආවරණය කරන්න අවශ්‍යයිනේ. මොකද කරන්නේ? පොලිතීනය අරගෙන සූර්ය ප්‍රචාරකයක් ලෙස අපි සූර්ය ප්‍රචාරක ආවරණයක් ලෙසට මේ සූර්ය ප්‍රචාරක කියන එක හොඳට පැහැදිලි වෙනවා දරුවනේ. අපි මේ බඳුනක පෝච්චියක හිටවන පැලයකට ඔබ දැකලා තියෙනවා මේ අපි පාසල් අවදියේදී සම්පූර්ණයෙන් මෙහෙම මේ ආවරණය කරනවා. පොලිතීනයකින් මේක අපි ආවරණය කරනවා ඔබ දැකලා තියෙනවා. අර 100%ක් ආර්ද්‍රතාවය ලබා දෙන්න. මේ විදිහට පොලිතීනකින් ආවරණය කරපු ව්‍යුහයක් තමයි අපි සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් කියන්නේ. මල් පැලයක් මල් බඳුනක් පොලිතීන් කවරයකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා අපි මෙහෙම පහලින් ගැට ගහලා තියාගන්නවා. අර අවශ්‍ය අවස්ථාව අවශ්‍ය කාරණාව සිද්ධ වුණාට පස්සේ අපිට ඒක ඉවත් කරනවා අපි. රයිට්. අවශ්‍ය පරීක්ෂණ සඳහා අපි ඒක යොදා ගන්නවා. රයිට්. සූර්ය ප්‍රචාරකයක් කියන අදහසයි දරුවනේ එකකින් අපි දුන්නේ. රයිට්. එතකොට අපි පොලිතීනය අරගෙන ඒ සූර්ය ප්‍රචාරකයක් විදිහට මේ සකස් කරගත්ත මුළු පාත්තියම ඇත්තටම කියනවා නම් මේක අපි මේ ආරක්ෂිත අපිට අවශ්‍ය කරන සූර්ය ප්‍රචාරකයක් විදිහට තමයි භාවිතා කරන්නේ මේක. සූර්ය ප්‍රචාරකයක් තුළ අවශ්‍ය ආර්ද්‍රතාවය අපිට 100%ක් ලබා දෙනවා. අවශ්‍ය සෙවණ අවශ්‍ය ප්‍රමාණයට ඒ තුළ ලබා දෙනවා. ඒ සඳහා තමයි මේක අපේ ගෘහය සකස් කරන්නේ. ආරුක්කු හැඩයට සකස් කරගන්න. ඒක තුළට අපිට ඇතුල් වෙන්න පුළුවන් පොලිතීනකින් වහන්න ආවරණය කරලා අවශ්‍ය නම් දෙපසින් පොලිතීනය අකුලන විදිහට අපිට සකස් කරගන්න පුළුවන්. සරලවම කියන්නේ ඒකයි. පොලිතීනයේගෙන සූර්ය ප්‍රචාරකයක් ලෙස මුළු පාත්තියම
වැසෙන විදිහට අපිට ආවරණය කරන්න පුළුවන් මුළු පාත්තියම වැහෙන විදිහට ආරුක්කු හැඩයට හදලා තියෙන්නේ. මේ පාත්තියම වැහෙන විදිහට අපිට ඕනනම් ආවරණය කරන්න පුළුවන් සම්පූර්ණ පොලිතීනේම සූර්ය ප්‍රචාරකයක් විදිහට. ඒක ඇතුලේ තමයි අර පැල ටික අපිට ප්‍රචාරණය කරගන්න හදා ගන්න ඕන පැල ටික වර්ධනය කරගන්නේ මේ සූර්ය ප්‍රචාරකයේ තුල. හරි තියලා. වැසෙන ලෙස හෝ අවශ්‍ය විටදී දෙපැසින් රෝල් කළ හැකි පරිදි අවශ්‍ය වෙලාවට අපිට දෙපැත්තෙන් රෝල් කරන්න පුළුවන්. අවශ්‍ය විටදී මෙහෙම දෙපැසින් රෝල් කරලා ඒක අපිට අකුල්ල ගන්න පුළුවන්. අවශ්‍ය විට දෙපැත්තෙන් රෝල් කරලා අකුල්ල ගන්න පුළුවන් විදිහට අපිට දිගට කපා ගන්න. අවශ්‍ය විදිහට රෝල් කරලා අකුල ගන්න පුළුවන් ආකාරයට තමයි මේක දිගට කපා ගැනීම සිදු කරන්නේ. නිගමනය. ආරක්ෂිත ගෘහයක සැලසුම් කිහිපයක් ඇඳ එයින් වඩාත් යෝග්‍ය සැලසුම තෝරාගෙන සකස් කරන්න පුළුවන්. අපිට ආරක්ෂිත මේ ආකාරයට දරුවනේ නිගමනය තමයි අපි දැන් මේකක් හදාගත්තනේ. අපි දැන් එකක් හදාගත්තා ආරුක්කු හැඩයට එකක් හදාගත්තා. ඔබ දැකලා ඇති පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ඕන තරම් පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකට ගියපුවාම මේ වගේ ශූර ප්‍රචාරක විහුව අපිට දැක ගන්න පුළුවන්. පැල අපිට ප්‍රචාරණය සඳහා පැල තියලා තියෙන පැල නඩත්තු කිරීම සඳහා තියලා තියෙන පොඩි ඒකක සකස් කරලා තියෙන පොඩි මෙහෙම මේ පුතේ මේ පොඩි ටනල් එකක් පොඩි මේ නේද පුතේ ගුහාවක් විදිය වගේ පොඩි මෙහෙම ආරුක්කු හැඩයට මේක සකස් කරලා තියෙනවා අපිට ඕන තරම් දකින්න පුළුවන්. ආරුක්කු හැඩයට සකස් කරලා පොලිතීන් එලලා අර PVC බට නමල නේ දරුනේ අර මැදට දාලා PVC බට නැවත ඒ මැදින් අහපව් PVC බට දාලා අපිට මේක නමල සකස් කරගන්න පුළුවන්. ඒකයි කියන්නේ. පැහැදිලි දරුවෝ මේවා දන්නවා පාසල් වල කරලා තියෙන නිසා විශේෂයෙන් දරුවන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේක දරුවෝ හොඳට දන්නවා මොකද්ද මේ ව්‍යුහය කියන එක අපිට සකස් කරගන්න ඕන ව්‍යුහය. රයිට්? එතකොට ආරක්ෂිත ගෘහයක සැලසුම් කිහිපයක් ඇඳලා අපිට ඒන් වඩාත් යෝග්‍ය එකට අපිට ගෘහ කිහිපයක සැලසුම් අඳින්න පුළුවන්. ආරක්ෂිත ගෘහ කිහිපයක සැලසුම් ඇඳලා අපිට ඊට පස්සේ අපිට මේ ආරුක්කු හැඩයට දරුවනේ අපිට මේ ගෘහ කිහිපයක සැලසුම් ඇඳලා අපිට පුළුවන් මේ ආච් හැඩයට ආරුක්කු හැඩයට සකස් කරගන්න පුළුවන්. ඉතින් විවිධ හැඩ කිහිපයක් අපිට අඳින්න පුළුවන්. ඒතකොට අර පැති වහල සහිතව දරුවනේ. ඔබ දැකලා තියෙනවනේ මේ පැති වහල සහිතව අපිට සකස් කරගන්න. දැන් මේ දෙපැත්ත වහල දෙක සහිතනේ. ඒ වගේ මේ පැති වහල සහිතව අපිට සකස් කරන්න පුළුවන්. පැති වහලක් දාලා. පැති වහල සහිතව පැත්තකට වහලේ එන ආකාරයට මේ පැති වහල සහිතව සකස් කරනවා. ඊට පස්සේ ආරුක්කු හැඩයට සකස් කරන්න පුළුවන් දරුවනේ. මේ ඕන හැඩ කිහිපයක් ඇඳලා අපිට ආරක්ෂිත ගෘහයක සැලසුම් කිහිපයක් ඇඳලා අපිට එකෙන් වඩාත් යෝග්‍ය සැලසුම් තෝරලා සකස් කරගන්න හැකියාව තියෙනවා. විශේෂ කරුණු. මෙහිදී සකසන ශූර්ය ප්‍රචාරකයේ සහිත භූමියේ තවාන් මිශ්‍රණය අන්න බලන්න. දැන් අපි මේ සකස් කරගත්ත ගෘහය තුල මේ බලන්න. දැන් අපි මේ සකස් කරගත්ත ගෘහය තුල දරුවනේ right හරි අපි දැන් මේ සකස් කරගත්ත ගෘහය තුල බලන්න හරි මේ අපි මේ ආකාරයට සකස් කරගත්ත ගෘහය තුල දරුවනි හරි මේ විදිහට අපි මේ සකස් කරගත්ත ගෘහය තුල අපිට මේ විදිහට සකස් කරගත්ත ගෘහය හරි මේ ආකාරයට සකස් කරගත්ත ගෘහය තුල පුතේ ගෘහයට ඇතුළු වෙන පුළුවන් ආකාරයට මේක පැත්තකින් පේන විදිහ මේක මේ විදිහට සකස් කරගත්ත ගෘහය තුල දරුවනේ අපිට බලන්න මෙහිදී සකසන ලද ශූර ප්‍රචාරක භූමියේ මේ සූර්ය ප්‍රචාරක භූමියේ මේ ගෘහය තුල බීමස් පුතේ භූමිය ග්‍රවුන්ඩ් එක පිහිටි පොළොවේනේ මේක කරලා තියෙන්නේ මේක ඇතුළට ගියාට පස්සේ මේ ඇතුලේ භූමියේ පුතේ තවාන් මිශ්‍රණේ අපිට වැලි දාලා මේකේ තවාන් සකස් කරගන්න ඕනේ අපි තවාන් මිශ්‍රණයට වැලි දමා රෝපණ ද්‍රව්‍ය තවාන් කිරීමට හෝ තවාන් බඳු නැත්නම් තවාන් තැටි තැබීමට උපයෝග කරගන්න පුළුවන් සම්පූර්ණ මේකේ භූමිය අපිට මේකේ සම්පූර්ණ භූමියේ වැලි දාලා අන්න බලන්නකෝ දැන් මේ අපි හදාගත්ත සූර්ය ප්‍රචාරක ව්‍යුහය. හරි අපිට මේ අවශ්‍ය කරන ප්‍රශස්ත තත්ත්ව පැල වලට ලබා දීලා ඉක්මනින් පැල ප්‍රරෝහණය කරගන්න පැල මුල් ඇද්දවීම ඉක්මනින් උත්තේජනය කරගන්න නේද දරුවනේ අවශ්‍ය තත්ත්ව ලබා දීම සඳහා තමයි සරලවම මේ ව්‍යුහය අපි භාවිතා කරන්නේ. ඒ සඳහා තමයි අර පාසල් ගෙවත්තේ භූමිය සුදුසු වර්ගඵලයකින් තෝරගෙන මේ ආකාරයට අපි මේ ගෘහය නිර්මාණය කරගත්තේ. එතකොට මේ තුල දරුවනේ මේ සකසන සූර්ය ප්‍රචාරක සහිත
සූර්ය ප්‍රචාරක සහිත මේකේ භූමිය අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම වැලි අවතුරලා පුතේ මේකයි තියෙන්නේ. තවාන් මිශ්‍රණය විදියට වැලි දාලා අපිට වැලි දමා රෝපණ ද්‍රව්‍ය තැම්පත් කරන්න පුළුවන්. වැලි දාලා මේ තුල රෝපණ ද්‍රව්‍ය තැම්පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවාන් බඳුන් තියන්න පුළුවන් පුතේ. මේක ඇතුලේ තවාන් බඳුන් තවාන් බඳුන් තියලා සකස් කරන්න පුළුවන්. ඒ වගේම තවාන් තැටි තිබීමටත් යෝග්‍යයි. අර අපි මතකද තවාන් තැටි මෙන්න මේ ආකාරي තවාන් තැටි දරුවනේ. තවාන් තැටි මේ තියෙන සිදුරු තුලින් මේවා තුල ඇතුළ මේ තුලට බීජ දාලා තවාන් මාධ්‍ය දාලා අපිට මේ තවාන් තැටි තැම්පත් කරන්නත් පුළුවන්. මේ වගේ ගෘහය තුල අපිට තවාන් තැටි තැම්පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සකස් කරගත්ත තවාන් බඳුන් අපිට තැම්පත් කරන්න පුළුවන් දරුවනේ. සකස් කරගත්ත තවාන් බඳුන් මේ තුල තැම්පත් කරන්න පුළුවන්. රයිට් තවාන් බඳුන්. එහෙම නැත්නම් අපිට බිම වේ පිහිට බිම සකස් කරලා වැලි යොදලා අපිට ඒ තුල තවාන් අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය දරුවනේ අපිට තවාන් කරන්න පුළුවන්. මේ තුල තවාන් කරන්න පුළුවන්. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන කලින් කිව්වා වගේ අවශ්‍ය විදියට මේ ශූර ප්‍රචාරක ව්‍යුහ තුළ ආර්ද්‍රතාවයේ වැඩි ප්‍රමාණයක් ලබා දීලා ප්‍රශස්ත තත්ත්ව ලබා දීලා මේ බීජ ප්‍රරෝහණය කරගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ප්‍රොපගේෂන් ව්‍යුහයක් ප්‍රචාරක ව්‍යුහයක් විදියට භාවිතා කරන්න පුළුවන්. හරි එහෙනම් නිර්පාංශු වගා සඳහා යොදා ගන්නා තවාන් තැටි උනත් අපිට මේකේ තියන්න පුළුවන්. අපි කිව්ව එක නිර්පාංශු වගාව සඳහා යොදා ගන්නා තවාන් තැටි උනත් නිර්පාංශු වගාවේදී අපිට පැල ලබා ගැනීම සඳහා බීජ රෝපණය කරලා තවාන් පැල ලබා ගන්න. මේ නිර්පාංශු වගාවේදී තවාන් පැල ලබා ගැනීම සඳහා භාවිතා කරපු තැටි තවාන් අපිට මේ තියෙන නිර්පාංශු වගා සඳහා යොදා ගන්නා තවාන් තැටි වද මේ තුල තියන්න පුළුවන්. තියලා පැල බීජ ඒ තුල හිටවල අපිට පැල ලබා ගන්න පුළුවන්. ඉතින් මෙහි තවාන් තැටි තවාන් බඳුන් තියෙනකොට ඒවාට ජල සම්පාදනය කරලායි තියන්න ඕනේ. මතක තියන්න ඕනේ. තවාන් බඳුන් තවාන් තැටි තියෙනකොට ඒවට ජල සම්පාදනය කරලායි තියෙන්න ඕනේ. අවශ්‍ය තෙතමන තත්ත්වය අවශ්‍යයිනේ ඒවා සඳහා දරුවනේ. බීජ ප්‍රරෝහණය සඳහා ප්‍රශස්ත තෙතමන තත්ත්ව අවශ්‍ය වෙන නිසා අපි මේ තවාන් තැටි තවාන් බඳු තුලට ජලය යොදලයි ඒවා මේ තුල නැත්තම් මේ ශූර ප්‍රචාරක ව්‍යුහය තුල තියන්න ඕනේ. අපි දන්නවා මේ ශූරක ප්‍රචාරක ව්‍යුහ කියන්නේ తాවකාලික ව්‍යුහ. අපි අවශ්‍ය ක්‍රියාවලීන් පස්සේ ඒවා ඉවත් කරන්න පුළුවන්. එතනින් පැල ඉවත් කරලා අවශ්‍ය ස්ථානයේ නැත්නම් ආරක්ෂිත ගෘහය තුල හෝ ශේෂ්ත්‍රය තුල හරි අපිට පැල හිටවීම සඳහා මේවා යොදා ගන්න පුළුවන්. බීජ ප්‍රචාරණය සඳහා නැත්නම් ශාක ප්‍රචාරණය සඳහා කටයුතු සිදු කරන ස්ථානයක් තමයි අපි තවාණක් විදියට හඳුන්වන්නේ. මම හිතන්නේ දරුවන්ට මේ පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් තියෙනවා. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි යනවා දෙවනි ප්‍රශ්නයට. සංසරණය වන නිර්පාංශු වගා පද්ධතියක් නිර්මාණය කිරීම සිදු කරන ආකාරය සඳහන් කරන්න. ඔබට මතකද සංසරණය වන නිර්පාංශු වගා පද්ධතියක් NFT එකක්. NFT එකක් ඔබට මතකයි. අපි වගා නලයක සකස් කරගත්ත මතකද දරුවනේ ඔබට අපි වගා නලයක සකස් කරගත්ත නේ වගා නලයක් එක පැත්තකට ආනතියක් තියෙනවා ටිකක් නේ වගා නලය. ඊට පස්සේ මේ වගා නලය තුළ දරුවනේ අපි මොකද්ද ද්‍රාවණයනේ සංසරණය වන ද්‍රාවණේ ඊට පස්සේ අපි දන්නවා මේ කොටසින් පල්ලෙහාට පෝෂක ද්‍රාවණය හපව් ටැංකියට එකතු වෙනවා. පෝෂක ද්‍රාවණය හපව් ටැංකියට එකතු වෙනවා. වගා නලයක් නොගැඹුරු නලයක් NFT ක්‍රමේදී අපි සෙන්ටිමීටර 10ක පමණ විෂ්කම්භය සහිත PVC නලයක් තමයි යොදාගන්නේ. මේ නලයක් තුල වගා කරන්නේ පෝෂක ද්‍රාවණයේ සංසරණය වෙනවා. ජල පොම්පයක් මගින් අපි දන්නවා මේ පෝෂක ද්‍රාවණයේ සපයනවා දරුවනේ. ඊට පස්සේ අපි දන්නවා ඊට මේ යම් පහලින් අපි දන්නවා මේ පෝෂක ද්‍රාවණයේ නැවත අපි පෝෂක මේ නලයේ ඔස්සේ පහලට එකතු වීම සිද්ධ වෙනවා. සරලවම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. රයිට්. එහෙනම් බලමු අපි මේ සංසරණය වන නිර්පාංශු වගා පද්ධතියක් නිර්මාණය කිරීම සිදු කරන ආකාරයේ දරුවනේ. මේකෙදී අපි භාවිතා කරන්නේ deep flow techniques එක. ඒ කියන්නේ ගැඹුරු පෝෂක පටල තාක්ෂණය. රයිට්. ගැඹුරු පෝෂක පටල තාක්ෂණය මේකෙදී භාවිතා කරන්නේ NFT එක නෙවෙයි. දැන් ඒකෙදී NFT එකේදී නොගැඹුරු ඇලියක් නේ අපි භාවිතා කරන්නේ. මේ DFT එකේදී ගැඹුරු පෝෂක පටල තාක්ෂණයේදී ගැඹුරු ඇලියක් භාවිතා කරන්නේ. ඒකත් සංසරණය වෙනවා. දැන් NFT එක සඳහා අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අපි ටිකක් නොගැඹුරු ඇලියක් භාවිතා කරන්නේ. මේ නොගැඹුරු ඇලියක් මේකෙදී NFT සඳහා නොගැඹුරු
භාවිතා කරන්නේ NFT සඳහා. අපිට DFT සඳහා ගැඹුරු ඇලියක් භාවිතා කරන්න. මතක තියාගන්න දෙකම සංසරණය වන නිර්පාංශ වගා පද්ධති. දෙකම සංසරණය වන නිර්පාංශ වගා පද්ධති. මේකේ පටලය මේ දෙකම සංසරණය වෙනවා. මේ NFT එකේදී අපි නොගැඹුරු ඇලියක් භාවිතා කරනවා. මේක නොගැඹුරු ඇලියක් NFT එකේදී. DFT එකේදී මේ ගැඹුරු පෝෂක පටල තාක්ෂණයේදී මේ ඇලිය ගැඹුරු ඇලියක් භාවිතා කරන. ගැඹුරු ඇලියක් තුලයි වගා කිරීම සිදු වෙන්නේ. දෙකේදීම පෝෂක මාධ්‍ය සංසරණය වෙනවා දරුවනේ. මේ නැවත මේ ඇලිය තුලින් ගමන් කරලා පෝෂක මාධ්‍ය නැවත මෙතනින් පහළට මේ ටැංකිය තුළට පෝෂක ද්‍රාවණයේ තියෙන ටැංකිය තුළට එකතු වීම සිද්ධ වෙනවා. සංසරණය වන වගා මාධ්‍යයක් නැත්නම් අපි කියනවා පෝෂක පටලයක් තියෙනවා. මේකෙදී ගැඹුරු ඇලියක් භාවිතා කරනවා DFT එකේදී NFT එකේදී නොගැඹුරු ඇලියක් භාවිතා. ඉතින් මේ දෙකෙන් අපි මේකෙදී භාවිතා කරන්නේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නෙට අදාළව අපි කටයුතු ප්‍රායෝගික පරීක්ෂණයේදී DFT ගැඹුරු ඇලියක් භාවිතා කරලා පෝෂක මාධ්‍ය සංසරණය වෙන පද්ධතියක් තමයි නිර්මාණය කරන්න යන්නේ නිර්පාංශ වගා පද්ධතිය. හැඳින්වීම. නිර්පාංශ වගාවේදී මූල පද්ධතියේ දිගින් වැඩි භෝග වගා සඳහා අන්න බලන්න. එහෙනම් නිර්පාංශ වගාවේදී අපි සාමාන්‍යයෙන් දරුවනේ රයිට් දිගින් වැඩි මූල පද්ධතියක් සඳහා බලන්න. දිගින් වැඩි මූල පද්ධතියක් සඳහා දරුවනේ බලන්න. හරි. දිගින් වැඩි මූල පද්ධතියක් සඳහා අපි නිර්පාංශ වගාවේදී මූල පද්ධතියේ දිගින් වැඩි භෝග වගා සඳහා ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය deep flow techniques DFT යොදා ගන්න. එහෙනම් ඒ සඳහා ඇලියත් ගැඹුරු ඇලියක් යොදා ගන්න. PVC ඇලියත් ගැඹුරු ඇලියක් යොදා ගන්න. එහෙනම් ගැඹුරු පෝෂක පටල තාක්ෂණය යොදාගන්නේ මොනවා සඳහාද? දිගින් වැඩි දිගින් හරිද? මූල පද්ධතිය දිගින් වැඩි භෝග සඳහා තමයි දරුවනේ ගැඹුරු පෝෂක පටල තාක්ෂණය යොදා ගන්න. හරි. එහෙනම් මතක තියාගන්න මේකෙදී පෝෂක අන්න බලන්න ගැඹුරු ඇලියක් තුලට මෙන්න වචනේ අපේ නිවැරදි වචනේ අපි ගැන කතා කරා. පෝෂක ගැඹුරු ඇලියක්. මේ බලන්න මේ ඇලිය ගැඹුරු ඇලියක්. මේ බලන්න මේක නොගැඹුරු ඇලියක්. මේ බලන්න මෙහිදී පෝෂක ගැඹුරු ඇලියක් තුල පවතින අතර මුල් එහි ගිලී පෝෂක ලබා ගනි. මේ ගැඹුරු ඇලිය තුල ගිලිලා තමයි මේවා පෝෂණය ලබා ගන්න. රයිට්. ගැඹුරු ඇලිය තුල ගිලිලා තමයි මේගොල්ලෝ පෝෂණය ලබා ගන්න. රයිට්. ගැඹුරු ඇලිය තුල ගිලිලා තමයි පැල පෝෂණය ලබා ගන්න. ගැඹුරු ඇලිය තුල ගිලිලා තමයි පුතේ පැල පෝෂණය ලබා ගන්න. ගැඹුරු ඇලිය තුල ගිලිලා තමයි පැල පෝෂණය ලබා ගන්න. එහෙනම් හරි. එසේම පෝෂක චක්‍රීයකරණය සංසරණය වීමද මෙම ක්‍රමයේදී සිදු වෙනවා. මෙන්න සපේන පෝෂක රයිට්. අපිට කියන්න පුළුවන් සපේන පෝෂක දරුවනේ මෙතනින් නැවත ද්‍රාවණයට එකතු වෙනවා. සපේන පෝෂක නැවත මෙතනින් ද්‍රාවණයට එකතු වීම සිද්ධ වෙනවා. එකයි එසේම පෝෂක චක්‍රීකරණය නැත්නම් සංසරණය වීමද මේ ක්‍රමයේදී සිදු වෙනවා. පෝෂක සංසරණය වීමත් මේ ක්‍රමයේදී සිදු වෙනවා. අපි මේවා ඉගෙනගෙන කතා කරලා තියෙන ඉඳ අපි ඉදිරියට යමු. පැහැදිලි මොකද්ද කරන්න කියන එක. රයිට් දරුවනේ මූල ධර්මයට යන් අපි දැන් මේකේ ප්‍රින්සිපල් එක. ගැඹුරු පෝෂක පටල තාක්ෂණයෙන්. එතකොට දරුවනේ මේ ගැඹුරු ඇලියක් තුල සංසරණය වන පෝෂක මාධ්‍ය නේද? ගැඹුරු ඇලියක් තුලයි පෝෂක මාධ්‍ය සංසරණය වෙන්නේ. රයිට්. පින්තූරයකුත් මම පෙන්නන්න. මේ බලන දරුවනේ මෙතන අපි දැන් හරි. මේක ගැඹුරු ඇලියක් දරුවනේ. ගැඹුරු ඇලියක් තුල අර තුනී ඇලියකනේ අපි ඉස්සෙල්ලාම කිව්වේ NFT ක්‍රමයේදී නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය. බලන්න දැන් මේකද මේ ගැඹුරු ඇලියක් දරුවනේ මේ ගැඹුරු ඇලියක් මේක. මේ බලන්න මෙතන තියෙනවා මේ පෝෂක ද්‍රාවණ සහිත ටැංකිය. පෙට්ටිය මේක තුලයි තියෙන දරුවනේ. මේ බලන්න මේක ගැඹුරු ඇලියක්. මේ ඇලිය බලන්න දරුවනේ. මේක ගැඹුරු නලයක් තියෙන්නේ මේක අර මේ ඇතුළට මේ ගැඹුරු නලයක් අර සාමාන්‍යයෙන් අපි භාවිතා කරන NFT ක්‍රමයට වඩා ගැඹුරු නලයක් මේක. රයිට්. හරි. එහෙනම් ගැඹුරු ඇලියක් තුල කවුද සංසරණය වෙන්නේ? පෝෂක ද්‍රාවණය. රයිට්. සංසරණය වෙන පෝෂක මාධ්‍ය වගා කර ඇති භෝගවල මූල මණ්ඩල කලාපයට ලැබීමෙන් ඒ තුල වගා කරලා තියෙන භෝගවල අර මූල පද්ධතියේ දිගින් වැඩි මූල පද්ධතියක්නේ.
මේ වගා කරලා තියෙන භෝගවල මූල මණ්ඩලයට කලාපයට ලැබීමෙන් මොකද වෙන්නේ? පෝෂක සංසරණය වීමෙන් හා මූල පද්ධතියට අවශ්‍ය වාතනය ලැබීමෙන් ශාක හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා. මූල පද්ධතිය අවශ්‍ය වාතනය ලැබීමෙන් මේ ශාක හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා දරුවෝ. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය වලට යන දරුවෝ විෂ්කම්භය සෙන්ටිමීටර 25ක් මේ බලන්න. දිග දරුවනේ අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය දිග සෙන්ටිමීටර 25ක්. විෂ්කම්භය කීයද? සෙන්ටිමීටර 5යි. නලයේ දිග සෙන්ටිමීටර 25ක් වන right නලයේ දිග කීයද දරුවනේ? සෙන්ටිමීටර 25යි. දිග සෙන්ටිමීටර 25ක්. සෙන්ටිමීටර 25ක් කියන්නේ අඩියකටත් අඩුයිනේ. අඩියක් කියන්නේ සෙන්ටිමීටර 30ක් නේ. අඩි භාගයක් කියන්නේ සෙන්ටිමීටර 15ක්. දිග අඩියකටත් වඩා අඩු නලයක්. බලන්න අපිට මේක ආදර්ශනය කරන්නනේ වැඩේ කරන්න අපිට. හරිද? එතකොට දිග සෙන්ටිමීටර 25යි cm දිග 25යි cm විෂ්කම්භයකින් යුතු PVC බටයක්. PVC බටයක්. හරි. එහෙනම් මේ බලන්න. බටයක් අවශ්‍ය වෙනවා. PVC බටයක් අවශ්‍ය වෙනවා. PVC බටයක් ඕන. හරි. ප්‍රමාණයට මම ලොකුවට ඇඳලා තියෙන එක ගැටලුවක් නැහැ. බටයක් අරගන්න. right. හරි. එහෙනම් විෂ්කම්භය සෙන්ටිමීටර 5ක් කියනකොට තව බටේ ප්‍රමාණය හිතාගන්න සෙන්ටිමීටර 5ක විෂ්කම්භයක් සහිත විෂ්කම්භය සෙන්ටිමීටර 5ක් කියනකොට ප්‍රමාණය හිතාගන්න පුළුවන් අපිට. එතකොට සෙන්ටිමීටර 5ක විෂ්කම්භයක් ඇති අංශක 90ක L හැඩති. අංශක 90ක L shape එක කියන්නේ අංශක 90ක් නේ. ඒක L හැඩය කියපුවම අංශක 90ක කෝණයක් නේ මෙතන හැදින්නේ. අංශක 90ක L හැඩති එල්බෝ 6ක් ඕනේ. නල සම්බන්ධ කරන්න එල්බෝ. දැන් නල සම්බන්ධ කරන්න එල්බෝ දන්නවනේ ඔබ එල්බෝ. right. හරි. අපිට අර නල සම්බන්ධ කරන්න ගන්නේ අපි එල්බෝ. right. එල්බෝ 6ක් අවශ්‍යයි. right. එල්බෝ 6ක් ඕනේ. නල එකිනෙක නල සම්බන්ධ කරන්න මේ අතට මෙහෙම නල සම්බන්ධ කරන්න එල්බෝ නැමි අපි ගන්න. එල්බෝ කීයද? එල්බෝ 6ක් අවශ්‍යයි. ඒ වගේම සෙන්ටිමීටර 5ක විෂ්කම්භයක් ඇති ඊළඟට මොනවද? විෂ්කම්භය සෙන්ටිමීටර 5ක විෂ්කම්භයක් ඇති 7.5ක් දික් කළ හැකි PVC බට 3ක්. PVC බට 3ක් අවශ්‍ය වෙනවා මේ ප්‍රමාණය. ඒ වගේම ජලයේ ගිල්විය හැකි කුඩා ජල පොම්පයක්. ජලයේ ගිල්විය හැකි කුඩා ජල පොම්පයක් අවශ්‍යයි. ඒකේ හෝස් පවර් එක දීලා තියෙනවා 0.3 0.5 අතර හෝස් පවර් එක. හරි. බහුචක්‍රීකරණය කළ හැකි කාල ගණකයක් මල්ටි සයිකල් ටයිමර් එකක් අවශ්‍යයි. ටයිමරයක්. සෙන්ටිමීටර 5ක විෂ්කම්භය ඇති නෙට් පොට් 15ක් පමණ. ඇයි? දැල් සහිත බඳුන් 15ක් අවශ්‍යයි. ඇයි? අර පැල අපිට ඒ නලය තුල පැල රඳවන්නේ මේ බඳුන් වලට දාපු පැලයි නෙට් පොට් කියන්නේ ඒකයි. හරි. ඇල්බර්ට් පොහොර කිලෝග්‍රෑම් 2ක් අවශ්‍යයි. ඇල්බර්ට් සොලියුෂන් එක හදාගන්න පොහොර ද්‍රාවණය විදිහට ඇල්බර්ට් පොහොරයි අපිට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් ඇල්බර්ට් පොහොර. පෝෂක මාධ්‍ය දැමීමට පෝෂක මාධ්‍ය දාන්න ලීටර 16ක පමණ ටැංකියක්. පෝෂක මාධ්‍ය දාන්න ලීටර 16ක පමණ ටැංකියක්. right. ලීටර 16ක් පමණ දාන්න පුළුවන් ටැංකියක්. මේ තියෙන්නේ. right. මේ තියෙන ටැංකිය. හරි. මේ තියෙන ටැංකිය. නැමි මේ බලන්න නැමි අවශ්‍යයි නේ අපිට එල්බෝ මේ තියෙන අර නැමි අවශ්‍ය ප්‍රමේයයේ නැමි මේ නැමි අවශ්‍යයි 1යි 2යි 3ක් නේ නැමි 3ක් අවශ්‍යයි කියෝනේ අපි. මේ තියෙන මේ නැමි එල්බෝ මේ දාන්න මේ නැමි අවශ්‍යයි මෙතන අපිට මේ. right. මෙතන. හරි. right. ජල පොම්පේ සිට පද්ධතියට ද්‍රාවණය සපේන සෙන්ටිමීටර 1ක විෂ්කම්භය ඇති මීටර 2ක් දිග PVC බටයක් හා එල්බෝ උපාංග.
ඇයි අර ජල ටැංකියේ ජල පොම්පේ ඉඳන් පද්ධතියට ද්‍රාවණය සපයන්න එපැයි. මේ පද්ධතියට ද්‍රාවණය සපයන්න එපැයි. ඒ සඳහා 1 cm විස්කම්බයක් ඇති මීටර 2ක් දිග PVC බටයක් හා එල්බෝ උපාංග අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ අපිට මේ පෝෂක ද්‍රාවණ නලය ඔබට පේනවා ඇති මෙතනින් පටන් අරගෙන මේ පෝෂක ද්‍රාවණ නලයේ මේ ගමන් කරනවා දරුවනේ මේ පෝෂක ද්‍රාවණ නලය right පෝෂක ද්‍රාවණ සපේන නලය right එතකොට අපිට නැවත මේක අපිට දන්නවා මෙතනින් මේ පහළට එනවා පෝෂක ද්‍රාවණ ඉහළට යනවා එක තැනකින් ඊට පස්සේ අපි දන්නවා පහළට එනවා පෝෂක ද්‍රාවණය නැවත right මෙතනින් මේ තියෙන නල මේ බටේ ඔබට පේනවා ඇති මේ කළු පාටට බටේ මෙතනත් මේ තියෙන මේ කළු පාට බටේ මේ තියෙන පෝෂක ද්‍රාවණ නැවත පැමිණෙන බටේ සහ මේ පෝෂක ද්‍රාවණේ ඇතුල් කිරීම සිද්ධ වීම සහ පහළට නැවත ගමන් කිරීම සිද්ධ වෙන පහළට වැස්සෙන පෝෂක ද්‍රාවණේ විශේෂයෙන් මට පෙන්වන්න ඕනුනේ මේ පෝෂක ද්‍රාවණ ඒ බටය right නලයට සම්බන්ධ කරලා තියෙන නලින් පෝෂක ද්‍රාවණය පොම්ප කරනවා පොම්ප කරන ජලය සහ පෝෂක ද්‍රාවණීය දරුවනේ නැවත අපි දන්නවා මේක ද්‍රාවණයට පැමිණීම සිද්ධ වෙනවා. ද්‍රාවණයට එකතු වීම සිද්ධ වෙනවා. right කොහොඹත් වැනි ඝන මාධ්‍යයක් අවශ්‍යයි දරුවනේ මේ ඝන මාධ්‍ය කොහොඹත් වැනි ඝන මාධ්‍ය තමයි නෙට් පොට් එකකට දාන්නේ දැල් සහිත බඳුනකට නෙට් පොට් එකක් නෙට් පොට් එකකට දාන්නේ මොනවද අර කොහොඹත් දාන්න ඕනේ නෙට් පොට් එකකට දාලා තමයි ඇතුළ පැලය සත්ථාපනය කළා ඒක තමයි නලයේ තියන්නේ අපි right මේ බලන්න නෙට් මේ බලන්න මේ කොළ පාට මේ පේනවා ඔබට මේ තියෙන මේ පැල මේ තියෙන නලය තුළ මේ අපි ආරෝපණය කරලා තියෙන පැල මේ නෙට් පොට් එක තියලා තියෙන මේ වань මේ බලන්න නෙට් පොට් එකක් නෙට් පොට් එකට කොහොඹත් දාලා නෙට් පොට් එක තමයි පැලේ තියලා තියෙන්නේ මේ සිදුර තුලින් ඇතුළට මේ මැදේ තියලා තියෙන නලයට තියලා තියෙන්නේ. ඉතින් මුල් ජලය තුල ගිල්ලෙනවා. ගැඹුරු මුල් විහිදුණු මුල් පද්ධතියක් තියෙන මුල් මේ ද්‍රාවණය තුල පෝෂක ද්‍රාවණය තුල ගිලිමින් තමයි අවශ්‍ය පෝෂණය සපයා ගනු ලබන්නේ. right හරි. ඔකම තිබ්බතින් ගැටලුවක් නැහැ අපිට. ඒ නම් කරලා තියෙන පැල ටික නම් කරලා තියෙන ටික අපි හරි. එතකොට කොහොඹත් වැනි ඝන මාධ්‍යයක් අවශ්‍යයි නෙට් පොට් එකට දාන්න මේ නෙට් පොට් එකට දාන්න කොහොඹත් වැනි ඝන මාධ්‍යයක් අවශ්‍යයි ලී වලින් සකස් කර ගන්නා ලද ආධාරකයක් මේක රඳවල තියෙන මේ ලී වලින් සකස් කර ගන්නා ලද ආධාරකයක් අවශ්‍යයි මෙතන මේ සකස් කරන ලද ආධාරකයක් අවශ්‍යයි සෙන්ටිමීටර් 5ක් විස්කම්බයේ සහිත PVC end cap දෙකක් අවශ්‍යයි end cap දෙකක් අවශ්‍යයි දරුවනේ සෙන්ටිමීටර් 5ක විස්කම්බයක් සහිත end cap දෙකක් අවශ්‍යයි මේක වහ ගන්න end cap දෙකක් අවශ්‍යයි right මේ ස්ථාන වලට end cap අවශ්‍ය වෙනවා අපි දන්නවා end cap දෙකක් අවශ්‍ය වෙනවා හරි මෙන්න එහෙනම් ක්‍රමවේදය දුවේ පුතේ බලන්න ක්‍රමවේදය අපිට ලී එහෙම නැත්නම් ලෑලි යකඩ භාවිතා කරලා රූපේ පරිදි ආධාරකයක් සකස් කරනවා මේ බලන්න ලෑලි යකඩ භාවිතා කරලා සකස් කරලා තියෙන ආධාරකය මේ යකඩ භාවිතා කරලා සකස් කරලා තියෙන ආධාරකයක් තියෙන දරුවනේ මේ විදිහේ ආධාරකයක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා මේ විදිහේ ආධාරකයක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා හරි ආධාරකයේ PVC බට ඇතුළත් කළ හැකි පරිදි සිදුරු සකස් කර තිබීම ආධාරකයේ PVC බට ඇතුළත් කරන්න පුළුවන් විදිහට සිදුරු සකස් කරලා තියෙනවා PVC බටවල වගා කරන භෝගයට අදාළව පරතරයේ සහිතව සිදුරු සකස් කර ගැනීම මේ වගා කරන භෝගයට අදාළව පරතරයේ සහිත මේ බලන්න පුතේ PVC බටේ සිදුරු සකස් කරලා තියෙනවා මේ බලන්න PVC බටේ මේ සිදුරු සකස් කරලා තියෙනවා වගා කරන භෝගයට අනුව නිසි පරතරයේ සහිතව මේ බටේ සිදුරු සකස් කරලා තියෙනවා right බලන්න මේවා 5 සෙන්ටිමීටර සිදුරු අපිට හැක්සෝ එකකින් කපා ගන්න පුළුවන් රූපේ පරිදි එල්බෝ හා එක්ස්ටෙන්ඩර් බට සවි කර ව්‍යුහය සකස් කර ගැනීම මේ බලන්න එල්බෝ සහ එක්ස්ටෙන්ඩර් බට සවි කරලා මේ ආකාරයට රූපයේ පරිදි අපිට මේ එල්බෝ බට සවි කරලා තියෙනවා පේනවා ඔබට සකස් කරලා එක්ස්ටෙන්ඩර් හා එල්බෝ බට සවි කරලා මේ ආකාරයට පුතේ අපිට ව්‍යුහය සකස් කර ගන්න පුළුවන් හරි පහළම තට්ටුවේ ඇති PVC නලයේ යටිපැත්තෙන් සිදුරක් කපා එයින් පිටවන ද්‍රාවණය පෝෂක මාධ්‍යයේ ගබඩා කර ඇති ටැංකියට වැටෙන්නට සැලැස්වීම අන්න බලන්න පහළම තට්ටුවේ තියෙන PVC නලයේ යටිපැත්තෙන් හරිද මේ පහළම පැත්තේ තියෙන PVC බලයේ යටිපැත්තෙන් අපිට සිදුරක් කපන්න පුළුවන් අර නලය දාන්න right මේ බලන්න පහළම තට්ටුවේ ඇති PVC නලයේ යටිපැත්තෙන් සිදුරක් කපා
එයින් පිටවන ද්‍රාවණය පෝෂක මාධ්‍යය ගබඩා කරලා තියෙන ටැංකියට වැටෙන්න සලස්සන්න පුළුවන්. හරි. පහළම තියෙන නලයෙන් සිදුරක් කපලා. මේක තමයි පහළම තියෙන නලය. පහළම තියෙන නලයෙන් සිදුරක් කපලා අපිට පුළුවන් පහළම තියෙන නලයේ යටින් සිදුරක් කපලා අපිට මේ නලය පෝෂක ද්‍රාවණ ටැංකියට ඇතුල් කරන්න පුළුවන්. හරි. පෝෂක මාධ්‍ය ගබඩා කරලා තියෙන පහළ තියෙන ටැංකියට වැටෙන්න සලස්වන්න පුළුවන්. පොම්පය පෝෂක මාධ්‍ය සහිත බඳුනට දමා. හරි පොම්පයේ පෝෂක මාධ්‍ය තියෙන අර බඳුනට දාලා පෙට්ටියට දාලා එහි සිට 1.4 cm පමණ වන PVC නලයක් ව්‍යුහයේ ඉහළම නලයට ඇතුළු කරනවා. ව්‍යුහයේ ඉහළම නලයට උඩම තියෙන නලයට ඇතුළු කරනවා. ඇල්බර්ට් පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 2ක් ගෙන ජලය ලීටර 1 දිය කර සාදාගත් ද්‍රාවණය අර ලීටර 10 ටැංකියට නැත්තම් බඳුනට යොදන ඇල්බර්ට් සොලියුෂන් එක. පෝෂක සංසරණය වීම කාලයේ අනුව ක්‍රියාත්මක වීමට හරිද කාලයේ අනුව ක්‍රියාත්මක වීමට අපි මල්ටි සයිකල් ටයිමරේ කොටස පොම්පයට සවි කරනවා. කාලයේ අනුව ක්‍රියාත්මක වෙන්න. පොම්පයේ ක්‍රියාත්මකයට අවශ්‍ය විදුලි බලය සැපයුමද සකස් කරන්න අවශ්‍ය වෙනවා. PVC බටවල සිදුරු වල ප්‍රමාණය සකස් කරගත් net pot වලට කුඩා දැල් කැබලි ඇතුළු කර මාධ්‍ය පුරවල කොහොබත් එහි තවානේ ගලවාගත් පැල හිටව ගන්න පුළුවන් දරුවන්. රූපයේ ආකාරයට පැල සහිත net pot අපි දැක්කා PVC බටේ සැකසූ සිදුරු තුලින් දරුවනේ ඇතුළු කරන්න ඕනේ සිදුරු තුලට. පොම්පේ ක්‍රියාත්මක කර පෝෂක ද්‍රාවණය සංසරණය වීම නිසි ලෙස සිදුවනවාද කියලා හොයා බලන්න පුළුවන් අපිට. එහෙනම් ගැඹුරු පෝෂක පටල තාක්ෂණය දරුවෝ දැක්කා අපි සම්බන්ධිනු දරුවනේ කතා කරේ. නිගමනය තමයි දරුවනේ නිර්මාණය කළ නිර්පාංශු වගා පද්ධතිය නිසි ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යාම. නිගමනය තමයි මේ නිර්මාණය කරන ලද වගා පද්ධතිය නිර්පාංශු වගා පද්ධතිය නැත්නම් ගැඹුරු පෝෂක පටල තාක්ෂණයේ දරුවනේ DFT Deep Flow Techniques කියන එක. හරි. එහෙනම් පුතේ මේ නිර්මාණය කරපු නිර්පාංශ වගා පද්ධතිය අපිට නිසි ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යාම සිදු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් දුවේ පුතේ විශේෂයෙන්ම අපි මේ මුල් පරීක්ෂණ දෙකෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරේ කොහොමද අපි ප්‍රදේශයෙන් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය භාවිතා කරලා අපි මේ විශේෂයෙන්ම සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් ආරක්ෂිත ව්‍යුහයක් ඉදි කරගන්නේ తాවකාලික ආරක්ෂිත ව්‍යුහයක් ඉදි කරගන්න ආකාරය වගේම ගැඹුරු පෝෂක පටල තාක්ෂණය යොදා ගනිමින් කොහොමද මේ තාක්ෂණය යොදා ගන්නේ අපි ජලරෝපිත වගා මාධ්‍යයක් සකස් කරගන්න ආකාරය සරලවම සකස් කරගන්න පුළුවන් ජලරෝපිත වගාවක් සිදු කරගන්නේ කොහොමද ඔබට නිවසේදී පාසලේදී මේක අනිවාර්යයෙන්ම සිදු කරන්න පුළුවන් දරුවනේ මේක පහසුවෙන් සිදු කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඒකට අවශ්‍ය කරුණු සාකච්ඡා කරේ අපි. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක අපිට පහසුවෙන් සකස් කරන්න පුළුවන් ආකාර දෙකක් අර අපි කතා කරපු ආරක්ෂිත ව්‍යුහය සහ මේ කතා කරපු ගැඹුරු පෝෂක පටල තාක්ෂණයත් අපිට පහසුවෙන්ම නිවසේදී පාසලේදී සිදු කරගන්න පුළුවන් අපිට අපි මේ දේශීයව අපිට සපයා ගන්න පුළුවන් ද්‍රව්‍ය භාවිතා කරගන්න පුළුවන්. ලොකු වියදමක් යන්න නැතුව කරගන්න පුළුවන් අවස්ථාවන් දෙකක් විදිහට මේක අපිට සඳහන් කරන්න පුළුවන් දරුවෝ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. කොහොමද මේ සංසරණය වන ජලරෝපිත වගා පද්ධතියක සලාද වගා කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියන්නේ. ඔබ දන්නවා ආදරණීය දුවේ පුතේ දැනටමත් කොහොමද සලාද වගා කිරීම සිදු කරන්න කියලා විශේෂයෙන්ම අපි අර මුලින්ම අපිට සිද්ධාන්ත පාඩම් වලදී අපි කතා කරේ මේ විශේෂයෙන්ම නොගැඹුරු පටල තාක්ෂණය භාවිතා කරලා NFT තාක්ෂණයෙන් ඔබට මතකද දරුවනේ මේකෙදී අපිට ගැඹුරු පෝෂක පටල තාක්ෂණය යොදා ගන්නත් පුළුවන් නේද පුතේ Deep Flow Techniques යොදා ගන්නත් පුළුවන් දැන් අපි මේ අවසන් වශයෙන් කතා කරපු පරීක්ෂණේ ඒ අදාළ නල මාර්ග පද්ධතියම යොදාගෙන අපිට කරන්න පුළුවන් දරුවනේ මොන වගාවක්ද විශේෂයෙන්ම සංසරණය වෙන රෝපිත සංසරණය වෙන ජලරෝපිත වගා පද්ධතියක සලාද වගා කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්නයි කියන්නේ. ඉතින් එතනදී අපිට NFT ක්‍රමය සහ DFT ක්‍රමය කියන ක්‍රම දෙකම සංසරණය වන පෝෂක පටල තාක්ෂණයයි එකදීම යොදා ගන්න. විශේෂත්වය වෙන්නේ පුතේ DFT එකේදී ගැඹුරු පෝෂක පටල තාක්ෂණයේදී අපි ගැඹුරු ඇලියක් යොදාගත්තේ දරුවනේ. විශේෂයෙන්ම ඒ වගේම නොගැඹුරු පෝෂක පටල දාවන තාක්ෂණයේ
ද්‍රාවණ තාක්ෂණය නැත්නම් NFT ක්‍රමේදී දුවේ පුතේ අපි යොදාගත්තේ නොගැඹුරු ඇලියක් දරුවනේ. සෙන්ටිමීටර් 10ක විස්කම්භයක් සහිත නොගැඹුරු ඇලියක් යොදාගත්තේ මේ ආකාර දෙකේදීම පෝෂක ද්‍රාවණයේ සංසරණය වන ආකාරයටයි දරුවනේ සිදු කරන්නේ. ඇල්බර්ට් ද්‍රාවණය යොදාගෙන කරේ අපි නේද? දැන් ඊටාම පැහැදිලි. එහෙනම් අපිට විශේෂයෙන්ම අපි කොහොමද දුවේ පුතේ ඔබ දැනටමත් දන්නවා සිද්ධාන්ත පාඩම් වලින් ඉගෙනගෙන තියෙන කරුණු ටික ටක් ගාලා මතක් කරගමු. අපි මේකෙදි මුලින්ම දරුවනේ මේ සංසරණය වන ජලරෝපිත මාධ්‍යයක අපි විශේෂයෙන්ම සලාද වගාවක් සිදු කරන්න යනවා. මුලින්ම දරුවනේ අපි මේ සඳහා අවශ්‍ය විශේෂයෙන්ම තවාන් පැල නිපදවා ගැනීම සිදු කරන්න ඕනේ. ස්පොන්ජ් තවානක් භාවිතා කරලා අපි මේ සිද්ධාන්ත පාඩම් වලදී ඔබට මතකයි කොහොමද අපි මේ තවාන් ස්පොන්ජ් තවානක් භාවිතා කරලා කොහොමද කපාගත්ත ස්පොන්ජ් කැබලි වල අපි සිදුරු කරලා ඒකේ බීජ තැම්පත් කරලා පැල ලබා ගත්තේ කොහොමද කියලා. ඒ ආකාරයට ලබා ගන්න පැල දරුවනේ තැටි තවාන් භාවිතා කරලා ලබා ගන්න පැල අපිට පුළුවන් සංස්ථාපනය කරන්න මේ ජලරෝපිත වගා මාධ්‍ය තුල වගා බටේ තුල ඔබ දැක්ක නෙට් පොට් එකක අවශ්‍ය මාධ්‍ය දාලා කොහොබත් මාධ්‍ය දාලා ඒ තුල අපිට පැලේ සංස්ථාපනය කරලා මේ සිදුර බටේ සිදුර තුලින් මේක ඇතුල් කරන්න මුල් ටික ජලය තුල ගිල්ලෙන ආකාරයට ඊළඟට අපි මේකට මේ අපි පොම්පේ භාවිතා කරලා දරුවනේ ජල පොම්පේ භාවිතා කරලා මේ හදාගත්ත ඇල්බර්ට් ද්‍රාවණයේ සහිත ජලයේ සහිත අපි ද්‍රාවණ ටැංකියේ අපිට ජලය පොම්ප කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ මේ බටේ තුලට පෝෂක නළය තුලට ඊට පස්සේ අපි දන්නවා ඒකේ ආනතිය තියෙන ස්ථාන හරහා අපි දන්නවා ආනතියගේ යම් ආනතියක් සකස් වන ආකාරයටයි මේ බටේ තියලා තියෙන්නේ අපි ඊට පස්සේ මේ ද්‍රාවණේ නැවත අපි දන්නවා ද්‍රාවණයේ පෝෂක ද්‍රාවණයේ නැවත දරුවනේ අපි දන්නවා නැවත මේ ටැංකියට පෝෂක ටැංකියට සංසරණය වෙන විදිහට ගලා එන විදිහටයි ආකාරයටයි සකස් කරලා තියෙන්නේ මේකේ හරි ඉතින් ඒ ක්‍රියාවලිය අපි සිද්ධාන්ත පාඩම් වලදී කතා කරලා තියෙන්නේ නැවත පෝෂක ද්‍රාවණي ගලා එන ආකාරයට සකස් කරලා තියෙන. ඊට පස්සේ අපිට පෝෂක සපයන්න පුළුවන්. ඊට පස්සේ පලිබෝධ පාලනය පිළිබඳව සැලකිලිමත් වෙලා පලිබෝධ පාලනය නිවැරදිව සිදු කරන්න අවශ්‍ය දරුවනේ. ඒ වගේම අවසානයේ අස්වනු නෙලා ගැනීම නිවැරදි ආකාරයට අස්වනු නෙලීම වගේ පොතේ අපිට පසු අස්වනු හානි වළක්වා ගැනීමෙන් මේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒක වෙළඳ පොළට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් ඒ ආකාරය පිළිබඳව අපෙන් බලමු මේ ප්‍රායෝගිකව මේ කටයුතු සිදු කරනකොට ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ වගේම දුවේ පුතේ ක්‍රමවේදය සිදු කරන ආකාරයේ මූලධර්මයේ ඒ වගේ මෙහිදී අපි විශේෂයෙන් මතක තබා ගත යුතු විශේෂිත සුවිශේෂිත කරුණු පිළිබඳව අනිවාර්යෙන් මේ ප්‍රායෝගික ගැටලු වලදී අනිවාර්යෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි ආදරණීය දුවේ පුතේ නිසා අපි කෙලින් මේ කොටසට යමු. එහෙනම් කොහොමද සංසරණය වන ජලරෝපිත වගා පද්ධතියක සලාද වගා කිරීම සිදු කරන ආකාරය අපි පැහැදිලි කරන්න. හොඳයි. හැඳින්වීම. ජලරෝපිත වගාවන් සඳහා භෝගී මූල මණ්ඩලය රැඳවිය හැකි ලෙස පැල ලබා ගැනීමට ස්පොන්ජ් තවාන් උපයෝගී වේ. බලන්න එහෙනම්. ඇයි ස්පොන්ජ් තවාන් යොදා ගන්න විශේෂත්වයේ වෙනත් තවාන් යොදා ගන්න පුළුවන්. බඳුන් තවාන් වෙනත් බඳුන් තවාන් යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. ඔන්න එහෙනම් මෙතන ඔබ ඉගෙන ගන්න කාරණාව මතක තියාගන්න දරුවනි. එහෙනම් ජලරෝපිත වගාවන් සඳහා භෝගී මූල මණ්ඩලයේ දරුවනි අපිට රැඳවිය හැකි විදිහටයි පැල ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මූල මණ්ඩලයේ රැඳවිය හැකි ආකාරයට පැල ලබා ගැනීම සඳහා තමයි අපි ස්පොන්ජ් තවාන් උපයෝගී කරගන්නේ. ස්පොන්ජ් කැබැල්ලකින් අපි නියමිත ප්‍රමාණයට කපාගත්ත නේද ස්පොන්ජ් කැබලි තුලයි අපි සිදුරු කරලා ඒ තුල බීජ සංස්ථාපනය කරන තෙත් කරලා ඊට පස්සේ බීජ පැල ආවට පස්සේ ප්‍රරෝහණය වුණාට පස්සේ අපි ඒකට අවශ්‍ය පෝෂක ලබා දීලා අපිට මේ වගා මාධ්‍ය තුල සංස්ථාපනය කිරීමට සුදුසු තත්ත්වයේ පැලයක් ලබා ගන්නවා දරුවෝ. මේ ස්පොන්ජ් කැබැල්ල තුල තමයි මේක සිදුරු කරලා පැලේ ඇතුළු කරන්නේ අපි ස්පොන්ජ් කැබැල්ලට. මතකනේ ඔබට ස්පොන්ජ් කැබැල්ල මේ ස්පොන්ජ් කැබැල්ල තුල තමයි අපි සිදුරක් දාලා මේ සිදුර තුලට කැපුමක් දාලා ඒ කැපුම තුලට බීජය ඇතුළු කරන්නේ. ඇතුළු කරලා අපිට අවසානයේ right අපිට අවශ්‍ය පැලයක් වර්ධනය කරගන්න හැකියාව තියෙනවා දරුවනේ. right. එහෙනම් මූල ධර්මයේ නිර්පාංශු වගාවන් සඳහා මූල මණ්ඩලයට හානි නොවි. නිර්පාංශු වගාව සඳහා භෝග පැලේ භෝග ශාකයේ මූල මණ්ඩලයට හානි නොවි පැල ලබා ගැනීම හා පෝෂක රහිත මාධ්‍යයක පැලයේ මූල මණ්ඩලයේ පවත්වා ගැනීමට අන්න බලන්නකෝ.
පෝෂක රහිත මාධ්‍යයක පැලේ මූල මණ්ඩලයේ පවත්වා ගැනීමට ස්පොන්ජ් තවාන් යෝග්‍ය වෙනවා. නිර්පාංශු වගාවන් සඳහා මූල මණ්ඩලයට හානි නොවී පැල ලබා ගැනීමට හා පෝෂක රහිත මාධ්‍යයක පැලයේ මූල මණ්ඩලයේ පවත්වා ගැනීමට තමයි ස්පොන්ජ් තවාන් යෝග්‍ය වෙන්නේ. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලමු දරුවනේ. සෙන්ටිමීටර 1 හෝ 2 ඝනකම ඇති ස්පොන්ජ් ෂීට් එකකින් පුතේ ස්පොන්ජ් ෂීට් එකකින් අපි 25 වැඩි කිරීම 25 කොටස් කිහිපයක් කපා ගන්න. ස්පොන්ජ් ෂීට් එකක් අරගෙන ස්පොන්ජ් ෂීට් එකෙන් අපි මේ ආකාරයට ස්පොන්ජ් ෂීට් එකක් අරගෙන ස්පොන්ජ් ෂීට් එකෙන් අපිට අවශ්‍යයිනේ මේ අර ප්‍රමාණයේ කොටස්. right. මේ තියෙන්නේ 25 වැඩි කිරීම 25 ප්‍රමාණයේ අපිට කෑලි කපා ගන්න ඕනේ. මේ විදිහට අපි මේ 25 වැඩි කිරීම 25. right. දිග පළ 25 වැඩි කිරීම 25 ප්‍රමාණයේ කොටස් කිහිපයක්. කාබන් පෑනක් අවශ්‍ය වෙනවා. ජලය, කැපුම් තලයක්, බ්ලේඩ් එකක්. 50 වැඩි කිරීම 50 ප්‍රමාණයේ කළු පොලිතීන් කැබැල්ලක්. ඇල්බර්ට් පොහොර මිශ්‍රණයේ ග්‍රෑම් 500ක්, සලාද බීජ ග්‍රෑම් 100ක්, සලාද බීජ 100ක් පමණ. 30 වැඩි කිරීම 30 ප්ලාස්ටික් තැටියක්. මේවා තියන්න ප්ලාස්ටික් තැටියක තියලා අපිට අර මේ දරුවන් තෙතමනේ තෙත් කරන්න බෑ ප්ලාස්ටික් තැටියක් අවශ්‍ය වෙනවා. ස්පොන්ජ් ෂීට් එකෙහි කාබන් පෑනකින් හොඳින් සටහන් වන පරිදි ඉරියඳලා හරිද? මේ 2.5 වැඩි කිරීම 2.5 කොටු ලකුණු කරනවා. සෙන්ටිමීටර 25 කියන 2.5 මීටර මේ සෙන්ටිමීටර 25ක් නේ මෙතන බලන්න. right. කොටස් අපිට එකෙන් කොටස් කපාගන්නේ. කපාගත්තට අනතුරු දරුණේ අපිට ස්පොන්ජ් ෂීට් එකේ කාබන් පෑනකින් හොඳින් සටහන් වන පරිදි ඉරියඳලා අපි ඉරියඳ 2.5 වැඩි කිරීම 2.5 කොටු ලකුණු කරගන්න. ස්පොන්ජ් ෂීට් එක හොඳින් ගලා යන ජලයෙන් ටැප් වෝටර් වලින් කිහිප වරක් සෝදලා මිරිකලා ගන්නවා. සියුම් කැපුම් තලයකින් පහළින් වෙන් නොවනසේ සෑම ධාරයකින්ම කොටු කපා ගැනීම. ඉන්පසු සෑම 2.5 වැඩි කිරීම 2.5 කොටුවක් මැද අපිට කුඩා කැපුමක් යොදා ගන්න පුළුවන්. අපි ඒක මෙතන ඇඳමු දරුවනේ. right. අපිට කුඩා කැපුමක් යොදා ගන්න ආකාරය මම මෙතන ඇඳලා පෙන්නන්නම් දරුවනේ. අපිට මැදින් කුඩා කැපුමක් යොදා ගන්න පුළුවන්. මේ ආකාරයට. කොටුවක් මැද පහත රූපය ආකාරයට කුඩා කැපුමක් යොදා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ රූපය ආකාරයට කැපුමක් යොදා ගන්න පුළුවන්. හරි. මේ බලන්න. මේ ආකාරයට පෙන්ලා තියෙන ස්පොන්ජ් කැබැල්ලේ. ස්පොන්ජ් කැබැල්ලේ කැපුමක් යොදා ගන්න ආකාරයේ රූපේ පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. මෙම කැපුම තුළට බීජයේ බැගින් යෙදීම. කැපුම තුළට අපිට බීජයේ බැගින් ඇතුළු කරනවා. කැපුම තුළට බීජයේ බැගින් ඇතුළු කරනවා. මෙම ස්පොන්ජ් ෂීට් එක ජලය යොදන ලද ප්ලාස්ටික් ට්‍රේ එකක් මතු පිට තබා අනවන්න. ජලය යොදන ප්ලාස්ටික් ට්‍රේ එකක් මතු පිට තබා කළු පොලිතින් කැබැල්ලකින් වසා අඳුරු තැනක තැබීම. කළු පොලිතින් කැබැල්ලකින් වහලා මේක අඳුරු තැනක අපි තියෙනවා. ඊට පස්සේ බීජ පැලවීම ආරම්භ වන විට මොකද කරන්නේ? පොලිතින් කැබැල්ල ඉවත් කරනවා. බීජ පැලවීම ආරම්භ වෙනකොට පොලිතින් කැයි ජලයත් ලැබෙනවනේ. ස්පොන්ජ් ෂීට් එක මොකද කරන්නේ? ජලය යොදන ලද ප්ලාස්ටික් ට්‍රේ එකක් මතු පිට තියන්නේ. ජලය යොදන ප්ලාස්ටික් ට්‍රේ එකක මේක තියලා තියෙනවා. right. ජලය යොදන ලද ප්ලාස්ටික් ට්‍රේ එකක තමයි මේ අපි තියලා තියෙන්නේ. ජලය යොදන ප්ලාස්ටික් ට්‍රේ එක තියලා තියෙන්නේ. හරි. මේ කැපුම තුළට බීජය බගින් ඇතුළු කරලා නේ කැපුම තුළට බීජය මගින් ඇතුළු කරලා දරුවනේ මේ ජලය යොදන ලද ප්ලාස්ටික් තැටියකයි මේක තියලා තියෙන්නේ අපි. ඒකයි. කැපුම තුළට බීජය බගින් යොදනවා දරුවනේ මේ ස්පොන්ජ් ෂීට් එක ජලය යොදන ලද ප්ලාස්ටික් ට්‍රේ එකක් මතු පිට තියලා කළු පාට පොලිතින් කැබැල්ලකින් මේක වහලා තියෙනවා දරුවනේ. බීජ පැලවීම ආරම්භ වන විට අපි පොලිතින් කැබැල්ල ඉවත් කරනවා. ඉතින් මේ බලන්න. මේ බලන්න බීජ පත්‍ර දෙකක් ඇවිල්ලා මේ බලන්න. මේ බීජ පත්‍ර දෙකක් විවෘතලා තියෙනවා මේ. right. මේකේ මේ ස්පොන්ජ් ෂීට් එකම මෙහෙම තියලා අර කැපුම් අර පෑනින් වෙන් කරගත්ත කැපුම් තුල තමයි අපි මේ ප්‍රමාණිත වෙන් කරගත්ත කැපුම් තුල තමයි මේ සිදුර යොදලා තියෙන්නේ. සිදුරක් යොදලා මේ අපි කැපුමක් යොදලා වෙන් කරගත්ත සීමා වලින් වෙන් කරගත්ත ප්‍රමාණය කොටු ප්‍රමාණය තුල මැදින් තමයි අපි කැපුමක් යොදලා ඒ තුලට බීජය දාලා මේ අර මේ විදිහට ඒක
අපි තැටියක් මත වතුර ජලයේ තියෙන තැටියක් මත තියලා තමයි කළු පොලිතියකින් වහලා තිබ්බේ. මේ ප්‍රරෝහණේ බීජ ප්‍රරෝහණය වෙනකොට අපි පොලිතියන ඉවත් කරලා දැක්කාම රූපයයි දරුවෝ නෙමෙයි තියෙන්නේ. ඇල්බර්ට් ද්‍රාවණේ මව් ද්‍රාවණයේ පිළිල කිරීම සිදු කරන්න අවශ්‍යයි. පැලවල සත්‍යපත්‍ර දෙකක් හටගත් විට දරුවනේ ඇල්බර්ට් ද්‍රාවණේ මව් ද්‍රාවණයේ පිළිල කිරීම සිදු කරගන්න ඕනේ. අපි ඇල්බර්ට් ද්‍රාවණයේ අවශ්‍ය ප්‍රමාණය අරන් ඒක ජලයේ යොදලා ජලයට මිශ්‍ර කරලා සකස් කරගන්න අවශ්‍ය වෙනවා. අපි පැලවල සත්‍යපත්‍ර දෙකක් දැක්කනේ මුල් බීජ පත්‍ර දෙක විවෘත වෙලා තියෙන අවස්ථාව මේ බලන්න. මුල් බීජ පත්‍ර දෙක විවෘත වෙලා තියෙන අවස්ථාවයි මේ දකින්න තියෙන්නේ. මුල් බීජ පත්‍ර දෙක විවෘත වෙලා තියෙන අවස්ථාවයි දකින්න තියෙන්නේ. සත්‍යපත්‍ර දෙකක් හතගත් විට ජලය ඉවත් කරලා බඳුනෙන් මොකද අපි කරන්නේ? පෝෂක ද්‍රාවණයේ ඇල්බර්ට් පොහොර ග්‍රෑම් එකක් ජලයේ ලීටර එක දිය කළා. ඇල්බර්ට් පොහොර අන්න ග්‍රෑම් ප්‍රමාණය තියෙනවා. ග්‍රෑම් එකක් ජලයේ ලීටර එකක නැත්නම් ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000 ml ප්‍රමාණයක් අරගෙන ජලය අපිට නේද? ඒකේ දිය කරගන්න පුළුවන් ග්‍රෑම් කීයක්ද? එකක් ඇල්බර්ට් පොහොර මිශ්‍රණය. සාධන ලද ද්‍රාවණය ජලය වෙනුවට අපිට යොදන්න පුළුවන්. හරි. ක්‍රමයෙන් ජලය ප්‍රමාණය අඩු කර ක්‍රමයෙන් ජල ප්‍රමාණය අඩු කරලා ඇල්බර්ට් ද්‍රාවණයේ පොහොර අනුපාතය 1:1 වන පරිදි සාන්ද්‍රණය වෙනස් කරලා තැටියට යොදවනවා. සාන්ද්‍රණය වෙනස් කරලා තැටියට යොදවනවා. ඔන්න දැන් පොහොර ද්‍රාවණයේ තැටියට යොදනවා. වගා මාධ්‍යයේ පෝෂක ද්‍රාවණයේ pH අගය හා විද්‍යුත් සන්නායකතා අගය pH මීටරය සහ විද්‍යුත් සන්නායකතා මීටරය EC මීටරය මගින් දෛනිකව මැනගන්න ඕනේ. pH අගය අඩු හෝ වැඩි වූ විට සලාද වගාව සඳහා අවශ්‍ය මතක තියාගන්න. ප්‍රශස්ත pH මට්ටම වන්නේ සලාද වගාව සඳහා 6.5 7ත් අතර මේක ලබා ගැනීමට අවශ්‍ය ද්‍රාවණ වෙළඳ පොලෙන් මිලදීගෙන ඒක යෙදීම සිද්ධ වෙනවා. වෙළඳ පොලේ සකස් කරලා තියෙන pH මේ අපි pH අගය වෙනස් වුණාට පස්සේ අඩු වැඩි වෙනකොට දාන ද්‍රාවණ අපි දන්නවා තියෙනවා. දැන් pH අගය වැඩි නම් pH අගය වැඩි කියන්නේ භාෂ්මික තත්ත්වයක් තියෙන. එහෙනම් අපිට ආම්ලික මාධ්‍යයක් ඒකට එකතු කරන්න ඕනේ. අනේ දරුවනේ අපි දන්නවා pH අගය අඩුයි නම් ඒක ආම්ලික තත්ත්වයේ තියෙන්නේ. ඒක මගහරවා ගන්න ඒක භාෂ්මික තත්ත්වයට ඒ ආම්ලික තත්ත්වය මගහරව ගන්න භාෂ්මයක් එකතු කරන්න ඒකට. අපි දන්නවා ඒක. ඉතින් මේ ද්‍රාවණ වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් pH අගය අඩු හෝ වැඩි වූ විට සලාද වගාව සඳහා අවශ්‍ය ප්‍රශස්ත pH මට්ටම 6.5 7ත් අතර පවත්වා ගන්න ඕන කරන සොලියුෂන් ද්‍රාවණ ලබා ගන්න ඊට අවශ්‍ය ද්‍රාවණ වෙළඳ පොලෙන් අරගෙන යෙදීම සිදු කරන්න පුළුවන්. එතකොට නැවත අර pH එකේ පවත්වා ගත යුතු ප්‍රශස්ත මට්ටමට ගන්න පුළුවන්. ලෙවල් එකට ගන්න පුළුවන්. හරි. ප්‍රශස්ත EC අගය විද්‍යුත් සන්නායකතාවගේ මගින් මේ ද්‍රාවණයේ අයන සාන්ද්‍රණය අපි බලන්නේ. ප්‍රශස්ත EH අගය බලන්න මීටරයට ඩෙසිසීමන්ස්. හරි. ප්‍රශස්ත pH අගය මීටරයට ඩෙසිසීමන් 1.5 මේ සලාද වගාවේදී. දෙකට අඩුවෙන් තියාගන්න කියලා අපි කිව්වේ. දෙකට අඩුවෙන් තියාගන්න. එහෙනම් බලන්න මීටරයට ඩෙසිසීමන් මෙතන ඩෙසිසීමන් මීටරයට ඩෙසිසීමන් 1.5ක් වෙන්න ඕනේ. ඊට වඩා අගය වැඩි නම් ද්‍රාවණයේ ජලය එකතු කරලා නියමිත අගයට ගේන්න පුළුවන්. ඒකයි දෛනිකවම අයින්නේ. EC අගේ අඩු නම් පෝෂක එකතු කරලා අන්න අයන ප්‍රමාණය අඩුයි. පෝෂක අඩුයි කියලානේ කියන්නේ. එහෙනම් EC අගේ මාධ්‍ය අඩු නම් පෝෂක එකතු කරලා EC අගේ නියමිත අගයට ගේන්න ඕනේ. ඒ වගේම සලාද වගාවේ රෝග හා කෘමි පලිබෝධ ඇති වෙනවා. ඒවා නිරතුරුවම ඇති වෙනවද කියන එක සම්බන්ධව නිරතුරුව සනීපාරක්ෂක කටයුතු සිදු කිරීම හා ඒවා පාලනය කිරීමට කටයුතු කරන්න ඕනේ. රෝග පලිබෝධ පාලනය කර ගැනීම මේ ක්‍රියාවලියේ තවත් පියවරක් නඩත්තු කටයුතුවලදී. පොහොර සැපීම වගේම මේ පලිබෝධ පාලනයත් පුතේ ඉතාමත්ම වැදගත් කාරණාවක් කියලා අපි හැඳුන්වනවා මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කතා කරා. නිසා නිරන්තරව සුපරීක්ෂාකාරීව මේකේ සනීප ආරක්ෂාව පවත්වා ගැනීම වැදගත්. මොකද සලාද වගාව සඳහා රෝග පලිබෝධ හානි ඇති වෙන්න පුළුවන්. හරි. නිගමනය තමයි පුතේ අපි සකස් කරන ලද සංසරණය වන ජලරෝපිත වගා පද්ධතියේ සලාද වගාව පවත්වාගෙන යාම. අන්න සලාද වගාව පවත්වාගෙන යාමේදී තමයි අපි අර කියන දේවල් කරුණු අනුගමනය කරන්න ඕනේ. ඉතින් බොග අපි විශේෂයෙන්ම රෝපණ ද්‍රව්‍ය සකස් කර ගන්න අවස්ථාවේ සිට රෝපණ ද්‍රව්‍ය නේද පුතේ වගා බඳුන් තුල නේද පුතේ වගා බඳුන් තුල මේ වගා පාත්ති තුල වගා බඳුන් තුල නැත්නම් අපි අර ස්පොන්ජ් තවන් තුල රෝපණ ද්‍රව්‍ය නැත්නම් බීජ සංස්ථාපනය කරලා පැල ලබාගෙන ඒ වගා නල තුල මේව සංස්ථාපනය කරලා අස්වන්න නෙල්න අවස්ථාව දක්වා පුතේ මේ නඩත්තු කටයුතු පොහොර ගෙදීම පලිබෝධ පාලනය කියන කටයුතු නිසියවුරින් සිදු කරන්න ඕනේ. එහෙනම් නිගමනය වෙන්නේ සකස් කරන ලද සංසරණය වන ජල රෝපිත වගා පද්ධතියේ සලාද වගාව පවත්වාගෙන යාම නියමිත ආකාරය. හරි. විශේෂ කරුණු වලට යනවා පුතේ. අපි ස්පොන්ජ් කැබල්ල හොඳින් ජලයෙන් සෝදා ගන්න ඕනේ. ඇයි? ස්පොන්ජ් කැබල්ලේ තියෙන විස රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා. විභාගයේදී අහනවා
මේ ස්පොන්ජ් කැබල්ල හොඳින් ජලයෙන් සෝදගන්නේයි කියලා අහනවා. ඇයි හොඳින් ජලයෙන් සෝදාගන්නේ? ස්පොන්ජ් කැබල්ලේ තියෙන විස රසායනික ද්‍රව්‍ය සෝදලා ඉවත් කර ගැනීම සඳහා. ඇල්බර්ට් මිශ්‍රණයේ මෞද්‍රාවණය පිළියෙල කිරීමේදී ජලය ලීටරයකට ඇල්බර්ට් පොහොර ග්‍රෑම් මිශ්‍රණයෙන් ග්‍රෑම් 1ක සාන්ද්‍රණයක් ලැබෙන පරිදි සකස් කර ගැනීම. ඒකත් මතක තියාගන්න. කොහොමද ඇල්බර්ට් මිශ්‍රණයේ මෞද්‍රාවණය පිළියෙල කරගන්නේ? ජලය ලීටරයකට ඇල්බර්ට් පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 1ක්. ඔවා කෙලින්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී අහන්න පුළුවන්. කොහොමද ඇල්බර්ට් මිශ්‍රණයේ මෞද්‍රාවණය සකස් කරගන්නේ කියලා. ජලය ලීටරයකට ඇල්බර්ට් මිශ්‍රණයේ පොහොර මිශ්‍රණයේ ග්‍රෑම් 1ක සාන්ද්‍රණයක් ලැබෙන පරිදි දිය කරලා ඒ සාදා ගැනීම සිදු කරගන්න ඕනේ දුවේ පුතේ. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි දුවල පුතාලත් එක්ක උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේද 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයේ 11 වෙනි ශ්‍රේණියේ 11 වෙනි ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න යටතේ දුවේ පුතේ මේ ප්‍රායෝගික පරීක්ෂණ 3කට අදාළව අපි ප්‍රශ්න සාකච්ඡා කරා දුවේ පුතේ. ඒ වගේ විශේෂිත කරුණු නිගමන ඒ ක්‍රමවේද වගේම දරුවනේ ඒ සඳහා අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය අපි කතා කරලා අවසන් කරා. අපිට තවත් එක් ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ වේ ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරන්න තියෙනවා දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණයත් එක්ක ඊට අදාළ කරුණු අවශ්‍ය තොරතුරු ප්‍රශ්න එකක් විදිහට ඉදිරිපත් කරලා දුල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම මේ ඒකකයේ. ඉන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා දුල පුතාලත් එක්ක 13 වෙනි ශ්‍රේණියට අදාළ ඒකක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ පාඩම් ඒකක 19ක් විදිහටයි ජෛව පද්ධති තාක්ෂණයේ විෂයට අදාළව අපි සාකච්ඡා කරන්නේ. ඉන් අනතුරු දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා සියලුම උපකරණ භාවිතා කරලා දුල පුතාලත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවක් වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ, එහෙනම් අපි ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණ ගැටලුවත් සමග හමු වෙන්න බලාපොරොත්තු වෙනවා දුල පුතාලත් එක්ක.